ආයිබෝන් දුවේ පුතේ සම්මත මිනුම් භාවිතය දෙවන කොටස 12 වන ශ්‍රේණියේ අවසන් පාඩම මිනුම් උපකරණ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. ඔබ දන්නවා ඔබගේ ප්‍රධාන විෂය වන සයන්ස් හෝ ටෙක්නොලොජි වල මේ පාඩම අන්තර්ගතයි. නමුත් අපි ඊට වඩා සාපේක්ෂ වශයෙන් වෙනස් ආකාරයකට තමයි ඉංජිනේරු තාක්ෂණ වේදයේදී මේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. දැන් ඔබට මේ පාඩමේදී ගොඩාක් අවස්ථාවල විශේෂ ගණිත ක්‍රම ගණන් හදන්න තියෙනවා. අපි මේ පාඩමේදී බොහෝ වෙලාවට අර පළවෙනි කොටසේ වගේ ගැඹුරු સિદ્ધාන්ත කාරණා ප්‍රාග් භාවිතයන් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න තමයි මෙහිදී අප අපේක්ෂා කරන්නේ. සම්මත මිනුම් භාවිතය මිනුම් උපකරණ දෙවන කොටසත් එක්ක අපි එකතු වෙලා සිටින්නේ මේ ආකාරයට. නිෂ්පාදන යාන්ත්‍රික පර්යේෂණාත්මක හෝ වෙනත් කාර්යයන්හි මිනුම් ලබා ගැනීම ඌ කල ඊටාම වැදගත් අංගයක් වේ. දැන් දුවල පුතාලා දන්නවා අපි කතා කරන ලද භෞතික රාශීන් පළවෙනි කොටසෙන් කතා කරපු භෞතික රාශි වලට මිනුම් ලබා ගන්න වෙනවා. දිග, බර, පරිමාව මෙන්න මේ වගේ රාශි ගණනාවක් කතා කරා. දැන් මේවට මිනුම් ලබා ගන්න සහායක උපකරණ ගණනාවක් අවශ්‍යයි. සහාය උපකරණ මොනවද ඒවට කියන්නේ? සහාය උපකරණ. ඒ සහාය උපකරණ පිළිබඳව මේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. බොහෝ විට එම ක්‍රියාවලි ආරම්භක අවස්ථාවේදී මෙසේ මිනුම් ලබා ගැනීම සිදු කරන අතර කිසියම් දෙයක නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීමේදී එවැනි මිනුම් භාවිතා කෙරේ. ඒ වගේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න මේ මිනුම් භාවිතා කරනවා. දැන් අපි කිසියම් වස්තුවක දිග ප්‍රමාණය මනින්න දිග ප්‍රමාණයට අදාළව අන්න මිනුමක් ගත්තා. වර්නියර් කැලිපරය හරි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය හරි ටේප් එක හරි භාවිතා කරලා අන්න දිග ප්‍රමාණය මෙන්නා. මිනුම් උපකරණ ලෙස හඳුන්වන්නේ එම කාර්ය භාවිතා කරන උපාංගයයි. ඒ කාර්යයට භාවිතා කරන උපාංගය. ස්පර්ශකාමානය කිසියම් වස්තු කොටස් දෙකක් අතර පරතරයමයි ඉන්නේ. මේ විදිහේ විවිධාකාර උපාංග ගණනාවක් අප භාවිතයේ තියෙනවා. උදාහරණයක් විදිහට උෂ්ණත්වමානය. උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වයමයිනෝ. දැන් මේවා අපිට සමහර රාශීන් අල්ලන්න බෑ. පේන්නේ නැහැ. මේ සඳහා සහාය උපකරණයට අපි කියනවා මිනුම් උපකරණය. එහෙම නැත්නම් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් කියලා. ලෝකයේ පුරා මේ උපකරණ විශාල සංඛ්‍යාවක් තිබුණද අප ඊටාම ස්වල්ප උපකරණ ප්‍රමාණයක් පිළිබඳව තමයි පමණයි අප මෙහිදී දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. මෙම මිනුම් ඊටාම නිවැරදිව ලබා ගැනීමෙන් කිසියම් කාර්යයක සාර්ථකත්වය මැනබැලිය හැකි අතර එහි ගුණාත්මක තත්වයද ඉහළ මට්ටමක රඳවා තබා ගත හැකි වේ. සාර්ථකත්වය බලන්න පුළුවන්. මේ ඊටාම නිවැරදිව සමහර උපාංග තියෙනවා ඊටාම නිර්වද්‍යයි. දැන් උදාහරණයක් විදිහට ඔබ දුවේ පුතේ දන්නවා කිසියම් කම්බියක ඝනකම ඊටාම කුඩාද නැද්ද? 100ම් පංගුවක මිලිමීටරෙන් 100ම් පංගුවක නිර්වද්‍යතාවයක් කවුරු සතුව පවතිනවද? මෙන්න මේ මිනුම් උපකරණය සතුව පවතිනවා. ඒ හේතුවෙන් නිවැරදිව මිනුම් ලබා ගැනීම සඳහා එකී උපකරණ නිවැරදිව භාවිතා කිරීමටත් උපකරණ වල පවතින දෝෂ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ශෝධන කරෙක්ෂන් සිදු කිරීමටත් එය භාවිතා කරන්නාට හැකියාව තිබේ. අන්න දෝෂ හඳුනාගෙන දෝෂ ශෝධනය කරන්න ඕන. අවශ්‍ය ශෝධන කරෙක්ෂන් සිදු කරන්න හැකියාවක් තිබෙන්න ඕන. දැන් මේ සෑම උපකරණයකටම මිනුම් උපකරණ දෝෂයක් තියෙනවා. මේ දෝෂය හඳුනාගත යුතුයි. මේ දෝෂය හඳුනාගෙන ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් ඊටාම වැදගත් කරුණක් වෙනවා. මේ උපකරණ භාවිතා කරන කාලය ගියාම මේ උපකරණ ගෙවෙන්න පුළුවන්. උපකරණ ප්‍රසාරණය වෙන්න පුළුවන්. උපකරණ සංකෝචනය වෙන්න පුළුවන්. මිනුම් මැකී යන්න පුළුවන්. ඒ උපාංගවල මලකඩ අපද්‍රව්‍ය තැන්පත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතු කාරණා නිසා ඒ වගේ දෝෂතා සහගත තත්ත්වයක් තිබෙන්න පුළුවන්. ඒවා අවශ්‍ය ශෝධන කරෙක්ෂන්ස් සිදු කරලා ශෝධිත මිනුම් ලබාගෙන අපේ මිනුම හරියාකාරව ලබා ගැනීමේ ක්‍රමවේදත් මේ මිනුම් කියන පාඩමේදී දුවල පුතාලට අපි උගන්වනවා. විවිධ කාර්යයන්හිදී විවිධ මිනුම් උපකරණ භාවිතා කරනු ලැබේ.
එම සෑම උපකරණයකටම දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ පරිමාණයක් අඩංගු වීමයි. ස්කේල් එකක්. මේ සෑම කෙනෙකුට ස්කේල් එකක්. මනින්න පුළුවන් පරාසයක්. දැන් අපි හිතමු මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය කියලා. දැන් මෙයාගේ මයින්න පුළුවන් කම්බික උපරිම ඝනකමක් තියෙනවා. ඒ ස්කේල් එක තුල අන්තර්ගතයි. එතනින් එහාට මනින්න බෑ. ඌනෑම දඩ කම්බිය විශාල කම්බියක් මයින්න පුළුවන්ද? බෑ. මීටර කෝදුවකින් මයින්න පුළුවන් මීටරයයි. පරිමාණයක් ස්කේල් එකක් රාමුවක් තියෙනවා. ඒ වගේම ඊටාම කුඩා ඒ මිලිමීටරෙන් තව පංගු මයින්නත් වර්ණීය පරිමාණයක්. වර්ණීය ස්කේල් එකකුත් අරංගුයි. බොහලාට මේ සතුව ස්කේල්ස් දෙකක් තියෙනවා. පරිමාණ දෙකක්. ප්‍රධාන පරිමාණ වර්ණීය පරිමාණ. වර්ණීය කැලිපරය සහ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානයේ පරිමාණ දෙකකුත් අන්තර්ගතයි. ඒ අතරින් ඇතැම් මිනුම් උපකරණ වලට පාඨාංක ඍජුවම ලබාගත හැකි මීටර කෝදුව ඒ සඳහා දිය හැකි නිදර්ශනයයි. අන්න මීටර කෝදුවේ ඍජුවම ගන්න පුළුවන්. තිබ්බ මෙන්න. නමුත් වර්ණීය කැලිපරය මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය මෙන්න මේ වගේ දේවල් වල මේ පාඨාංක අපිට ඍජුව ගන්න පුළුවන්ද? මේ පාඨාංක ඍජුව ගන්න බෑ. ඒ පාඨාංක ලබා ගන්න වෙන්නේ වක්‍රාකාරයෙන්. වක්‍රාකාරයෙන් තමයි ඒ පාඨාංක ලබා ගන්න වෙන්නේ. එසේම ඇතැම් මිනුම් උපකරණ වල පරිමාණය මත ගමන් කරන දර්ශකයක් හෙවත් සූචකයක් තිබේ. ඒ පරිමාණවල ගමන් කරන පරිමාණය මත ගමන් කරන දර්ශකයක් සූචකයක් ගමන් කළ ඒ ආශ්‍රයෙන් තමයි අපිට පාඨාංකය කියවන්න වෙන්නේ. ඒ ආශ්‍රයෙන් තමයි අපිට පාඨාංකය කියවන්න වෙන්නේ. ඔරලෝසු තරාදියක් වැනි උපකරණයක් ඊට නිදසුනක් කිය. එහෙත් කිසිදු මිනුම් උපකරණයක් මගින් කිසියම් ගුණාංගයක් සඳහා ඊටාම නිවැරදි මිනුම් ලබා ගැනීමේ හැකියාවක් නොවේ. නිවැරදි මිනුම් ලබා ගැනීමේ හැකියාවක් නො කිසිදු උපකරණයක් සඳහා ඊටාම නිවැරදි මිනුම් ලබා ගන්න බැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෝෂ සහගත තත්වයක් තිබෙනවා. කුමන හෝ දෝෂයක්. දැන් මේ මිනුම් උපකරණය ලබා ගන්න මිනුම සාපේක්ෂයිනේ. එයාගේ පංගු වලින් බලමු ඊටාම කුඩා වැරදක් තියෙන්න පුළුවන්. දැන් අපි මිනුම් උපකරණ වලින් කරන්නේ හැකිතා දුරට මේ දෝෂය අවම මට්ටමක තබා ගනිමින් කටයුතු කිරීම. මිනුම් උපකරණ හා සැබැඳි යම් සීමා පැවතීම ඊට හේතුවයි. ඒ හේතුවෙන් ඕනෑ මිනුම් උපකරණයක නිවැරදිව භාවිතා කිරීමටත් මත්තෙන් ඒ මගින් ලබාගත හැකි කුඩා මිනුම පිළිබඳව ඒ මගින් ලබා ගන්නා මිනුමක පවතින දෝෂය පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුය. දැන් අපි උදාහරණයක් විදිහට ගන්නවා කෝදුව සහ දුරමයින්ඩ භාවිතා කරන වර්ණීය කැලිපරය. මේ මගින් මට ගන්න පුළුවන් කුඩා මිනුම 0.5යි. මේ මගින් මිලිමීටරෙන් 10න් පංගුවක් මට ගන්න පුළුවන්. අන්න මම ගන්න පුළුවන්. දැන් අපිට යන්ත්‍රයක් නැත්තම් විශාල යන්ත්‍රයක කුඩා යන්ත්‍ර කොටසක් නිර්මාණය කරන ක්‍රියාවලියේදී ඒ යන්ත්‍ර කොටස අපි හිතමු ලේත් මැෂින් එක. දැන් ඔබ දන්නවා ලේත් මැෂින් එක ආශ්‍රයෙන් ඒක ලියවනවා. පට්ටලේ ලියවීමේ ක්‍රියාවලට භාජනය කරනවා. එහිදී මේ මිලිමීටරෙන් 10න් පංගුක නිර්වද්‍යතාවයක් ඒ ලියවන කොටස සඳහා පවත්වා ගත යුතුයි. ඒ ලියවන කොටස සඳහා පවත්වා ගත යුතුයි. අන්න එවැනි අවස්ථාවකදී අන්න දුවපතේ එවැනි අවස්ථාවකදී අප ඒ දුරවල් මැනීම සඳහා භාවිතා කරන උපකරණය වර්ණීය කැලිපරය බවට පත් වෙනවා. නිර්වද්‍ය. එතකොට වස්තු කොටස ඒ වැඩ කොටස හදලා අපිට නැවතර යන්ත්‍රෝපකරණ අතරට දාන්න පුළුවන්. හරියාකාරව ස්ථානගත වීම සිදු වෙනවා. මේ වගේම වර්ණීය කැලිපරයට සාපේක්ෂව 100න් පංගු 50න් පංගුවක පමණ මිලිමීටර නිර්වද්‍යතාවයක් ගන්න පුළුවන් උපකරණයක් තුන එක තමයි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානය. ඊටත් වඩා නිර්වද්‍යතාවය අවශ්‍ය වෙලාවේදී අන කුඩාම මිනුම පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම මේ වගේ තියෙන පුළුවන් දෝෂ සහගත තත්ත්වයක් ඒ දෝෂ සහගත තත්ත්වය පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔබ බලන්න අප අවට භාවිතයේ තිබෙන උපකරණ උපාංග දිහා බැලුවාම ඒ වගේ තියෙනවා. ඒ උපකරණ උපාංගවල තිබෙන ඊටාම සියුම් කොටස්. මේ ඊටාම සියුම් කොටස් කොච්චර සංකීර්ණව නිර්මාණය කර තිබෙනවද? ඒ සියුම් කොටස් වල නිර්වද්‍යතාවය කොපමණද? ඒතර ඒවා හරියාකාරව මැනලා නිෂ්පාදනය කරන්න මේ වගේ මැනීමේ සියුම් උපකරණ නිෂ්පාදකයන් සතුව පැවතිය යුතුද නැද්ද? පැවතිය යුතුයි.
එනිසා වර්තමාන ලෝකය ඊටම දියුණුයි. ඒ ලෝකයට අපි මේ කටයුතු කිරීමේදී මිනුම් උපකරණයන් කියන ඒවා නැතුවම බැරි දේවල්. එනිසා ඉංජිනේරු තාක්ෂණ වේදය, ඉංජිනේරු විද්‍යාව හදාරන ඔබ එක් එක් විෂයට අදාළව පවතින මේ රාශීන් මනින උපාංග පිළිබඳව, උපකරණ පිළිබඳවත් අවධානය පසුවීම, ඒවා නිවැරදිව අධ්‍යයනය කිරීම ඊටා වැදගත් කාර්යයක් බවට දුවේ පුතේපත් වෙනවා. දිගමැනීම. දැන් අපි යමු ප්‍රධාන උපකරණයක් විදිහට දිගමැනීමට අදාළ උපකරණයක් විදිහට එමු. දිගමැනීමේදී ඍජුවම භාවිතා කරන මිනුම් උපකරණය වන්නේ කෝදුවයි. දිගමැනීම සඳහා අපි ඍජුවම භාවිතා කරන උපකරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වානේ කෝදුව. එහිදී කෝදුවේ එක් කෙළවරක් මිනුම ලබා ගන්නා වස්තුවේ එක් කෙළවරක තබා අනෙක් කෙළවර වඩාත් ආසන්නී වූ සලකුණෙහි අංකය පරීක්ෂා කරනු ලබයි. දැන් මේ ඔබට රූප රාමුවේ පේන්නේ මීටර කෝදුවක්. මේ පේන්නේ මීටර කෝදුව. මේ වස්තුව මේ ස්ථානයේ ස්ථානගත කරනවා. මේ වස්තුවේ වැඩ කොටස අනිත් තැන තියෙනවා. මෙන්න වැඩ කොටස. අතන අපිට කියවන්න පුළුවන් සෙන්ටිමීටර මිලිමීටර වලින් කියන්න පුළුවන්. ආසන්න වශයෙන් අපිට 0.5ක් මිලිමීටරෙන් 0.5ක් තමයි කියවන්න පුළුවන්. එතනින් එහාට මේ මීටර කෝදුවෙන් අපිට කියවන්න බෑ. එයාගේ මීටර කෝදුව දෙස අවධානය යොමු කරන ඔබට, ඊටාම පරීක්ෂාවෙන් බලන ඔබට එක පැත්තක මිලිමීටර තියෙනවා, අනිත් පැත්තක අඟල් තියෙනවා. මිලිමීටර සහ අඟල් බොහෝ අවස්ථාවලදී මේ මීටර කෝදුව තියෙනවා. ඒ නිසා මේ දිගමැනීම සඳහා භාවිතා කරන ඊටාම ප්‍රාථමික බහුල වශයෙන් භාවිතා කරන උපකරණයක් විදිහට අපිට මීටර කෝදුව හඳුන්වන්න පුළුවන්. එක්තරා අවුරුද්දක විභාග ප්‍රශ්නයක් අහනවා ඔබට මේ මුල් වකවානුවේ තාක්ෂණ වේද විෂයන ආරම්භක මුල් වකවානුවේ මීටර කෝදුවකින් මැනගත හැකි කුඩාම මිනුම වන්නේ ප්‍රශ්නයක්. මෙන්න මෙවැනි ප්‍රශ්න තමයි විභාගයේදී දුවේපුත ඔබේ නිර්මාණය වන්නේ, ගණන් හැදීමක් නෙවෙයි. ඒ නිසා තමයි මා මේ සම්පූර්ණ මේ පාඩම් මාලාව තුළ සිද්ධාන්ත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නේ. එමෙන්ම එහි පැති දෙකෙහි මීටර හා අඟල් වලින් මිනුම් දක්වා තිබේ. කෝදුවක මීටර පැත්තේ කුඩා මිනුම වන්නේ 1 මිලිමීටර වන අතර එහි සලකුණු දෙකක් අතර පරතරය මිලිමීටරයක් වනවා. එයාගේ සලකුණු දෙකක් අතර පරතරය කොච්චරක් වෙනවද? මිලිමීටරයක් වනවා. එයාගේ සලකුණු දෙකක් අතර පරතරය මිලිමීටරයක් බවට පත් වෙනවා. එහි මිලිමීටර පැත්තේ වැඩි දිගින් යුතු රේඛාවක් මගින් සෙන්ටිමීටරයක්ද අදහස් කරයි. අන්න වැඩි දිගින් යුතු පරතරය මේ තියෙන්නේ. වැඩි දිග ප්‍රමාණයක් තියෙන මෙන්න මෙයාගේ අතර පරතරය කොච්චරක් වෙනවද? 1 සෙන්ටිමීටර වෙනවා. මේ දෙන අතර පරතරය කොච්චරක් වෙනවද? 1 සෙන්ටිමීටර වෙනවා. ඒ අතර ඇති කෙටි රේඛා දෙකක් අතර මිලිමීටරයකි. අර කුඩා රේඛා දෙකක් අතර පරතරය මිලිමීටරයකි. අපි දන්නවා. අඟලක් සෙන්ටිමීටරයකට වඩා දිගින් වැඩිය අනිවාර්යෙන් අඟල කියන එක දුවේ පුතේ සෙන්ටිමීටරයකට වඩා දිග ප්‍රමාණයෙන් වැඩි. සමහර අවස්ථාවලදී මේ බ්‍රිතාන්‍ය ඒකක ක්‍රමය අපේ පැරණන්, අපේ පැරණි බාස්වරුන් බොහෝ අවස්ථාවල පැරණි පොත්පත්වල අඟල් භාවිතා කරන අවස්ථා අපට බොහෝ සෙයින් දැක් ගැනීමට හැකියාව තිබෙනවා. එහි අංකයට ඉහළින් ඇති දීර්ඝ රේඛාව මගින් අඟලක් නිරූපණය කෙරේ. එහි අංකයට ඉහළින් ඇති දීර්ඝ රේඛාව මගින් අඟලක් නිරූපණය කරනවා. එම මිනුම් කෝදුවේ අනෙක් පැත්තේ සඳහන් කර තිබේ අඟල් එකක පරතරයක් කොටස් 8කට බෙදා තිබේ. දැන් ඒ අඟල බෙදනවා නැවත කොටස් 8කට. දැන් මේ තිබෙන්නේ අඟල. ඊටාම් පැහැදිලිව මෙතන ඉඳලා මෙතෙන්ට ඉන්ච් එකක් අඟලක්. ඔන්න අඟලක්. මේ අඟල බෙදනවා කොටස් 8කට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කොටස් 8කට බෙදනවා. ඒ 8කට බෙදෙන කොටසකට කියනවා නූලක්. මෙයාගේ 8න් පංගුවක් නූලක්. ඒකයි නැවත දෙකට බෙදනවා 16න් පංගුවක් නූල් භාගය. එය නැවත 32න් පංගුවට බෙදනවා නූල් කාල. දැන් මේ රූප සටහන ඉතා පැහැදිලිව මේ 4කට බෙදලා තියෙනවා. 8කට බෙදලා තියෙනවා. ආය නැවත 8 දෙකට බෙදලා තියෙන නූල් භාගය. නූල් භාගයත් පුතේ නැවත බෙදලා
අඟලෙන් 32කින් පංගුව නූල් කාල කියන මිනුමත් ගන්න පුළුවන්. ඊට අමතරව මේ අඟලෙන් 64න් පංගුවකුත් ඒ නූල් කාලෙන් අයභාගයකුත් බෙදලා තියෙන මීටර කෝදුත් අප භාවිතය තිබෙනවා. ලබන ඊළඟ අවුරුද්දේදී අඟලෙන් 64න් පංගුවක් මැනගත හැකිය කියන ප්‍රකාශය තිබ්බොත් එය සත්‍යයිද නැද්ද? එය සත්‍යයි. අඟලෙන් 64න් පංගුවක් කියන කාර්යය සත්‍ය වෙනවා. මැනගන්න පුළුවන් කියන කාර්යය සත්‍ය වෙනවා. right ඉස්සරහට යන්න. මීටර කෝදුවක කුඩා මිනුම මිලිමීටරයක් වේ. එනම් කෝදුවේ සලකුණු දෙකක් අතර පරතරය ඒ කෝදුවේ සලකුණු දෙකක් අතර පරතරය කොච්චරක් බවට පත්වනවද? මිලිමීටරයක් බවට පත්වනවා. සලකුණු දෙකක් අතර පරතරය. මේ අනුව මීටර කෝදුවක එක් පසකින් ලබා ගන්නා මිනුම් වල 0.5ක දෝෂයක් පවතී. අන්න කුඩා මිනුම. අපි කිව්වා මීටර කෝදුවේ දෝෂය කුඩා මිනුම කොච්චරද? 0.5යි. ඒ නිසා 0.5ක දෝෂයක් වෙන්න පුළුවන්. දැන් අපි මේ ආකාරයට බලමු. දැන් මෙන්න මෙතන බැලුවාම මෙන්න මේ මිනුම තියෙන්නේ කොහෙද? මේ ඉරවල් දෙකක් අතරින්. එතන මිලිමීටර ප්‍රමාණය 6ද 7ද අපිට 3 පසුවී සෙන්ටිමීටර 3 පසුවී තවත් මිලිමීටර 6ක් හෝ 7ක් කියන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි පැත්තටද බරද කියලා. ඒ නිසා සෑම අවස්ථාවකදීම වෙන්න පුළුවන් දෝෂය මේ දෝෂය මෙවැනි අවස්ථාවක ධන හෝ ඍණ 0.5ක් මිලිමීටර දෝෂ සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ විෂය සංකීර්ණ පැත්තකට අරයි යන්නේ නැහැ. මේ සරල ප්‍රදේශයක් තුල ව්‍යාප්ත කරමින් ඒ සරල ප්‍රදේශය තුල පූර්ණ අවබෝධය දරුවෝ ඔබ සතුව පවතිනවාද නැද්ද යන තමයි මේ විෂයේදී බලාපොරොත්තු වන ප්‍රධාන කාරණාව. ඒ හොදාකාරව තේරුම් ගන්න. ඊළඟට අපි එනවා එසේම මීටර කෝදුවකින් ලබා ගන්නා පාඨාංකයට අදාළ උපරිම දෝෂය 1 මිලිමීටර විය හැකි බව පැහැදිලි වේ. කෝෂයක එහෙම නැත්නම් මීටර කෝදුවකින් ලබා ගන්නා පාඨාංකයේ උපරිම දෝෂය 1 මිලිමීටර විය හැකි බව පහදන්න. ඒ අනුව මීටර කෝදුවක් වැනි මිනුම් උපකරණයක පවතින උපරිම දෝෂය උපකරණයේ කුඩා මිනුමට සමාන වේ. මේ දෝෂය උපකරණයේ මොන මිනුමටද? කුඩා මිනුමට සමාන වෙනවා. මේ දෝෂය උපකරණයේ කුඩා මිනුමට සමානයි. මේ දෝෂය උපකරණයේ කුඩා මිනුමට සමාන වේවයි සලකන්න පුළුවන්. අපි තවත් ඉස්සරහට යමු. දැන් මේ රූප සටහනේ තියෙනවා මේ මිනුමක් ලබා ගන්න ක්‍රමවේදය. දැන් අපි හිතුව මේ වස්තුවේ පළ අපි තීරණය කරන්න වෙනවා. මේ තීරණය කරද්දී අපි මේ වස්තුවට මේ කෝදුව ඇලයට අල්ලනවා නම් අන්න ඒ ක්‍රමය වැරදි. එතකොට වැඩි දිගක් මේ විකර්ණය ඔස්සේ මේ විකර්ණ රේඛාවක් ඔස්සේ ලැබෙන්නේ. ඒ වගේම මේ අපි ඇස තබා බලනකොට හරියට ඍජුව මේ ඇස තබා බලන්න ඕනේ. මෙන්න මෙතන ඍජුව බලන්න ඕනේ. ඒකත් වැදගත් ක්‍රමයක්. අපි මේ පැත්තකින් ඇස තබා බලන අවස්ථාවේදී අපිට වැරදි මිනුමක් කෙරෙහි ඇස යොමු වෙලා වැරදි පාඨාංකයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා හරියටම ඍජුව ඇස තබා ලම්බකව ඇස තබා මේ දිග ප්‍රමාණයත් පරීක්ෂා කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම සලකුණු කිරීම. අපි මේ වස්තුව මත කිසියම් දිග ප්‍රමාණයක් සලකුණු කරන්න වෙනවා. අවස්ථාවේදී පැන්සල් තුඩ, කව කටු තුඩ, අඳින කටුවක් ඊටාම නිවැරදිව අදාළ මිලිමීටර ස්ථාන ප්‍රමාණයම සලකුණු කර තබා ගනිමින් ඒ අදාළ මිනුම් ප්‍රමාණය භාවිතා කිරීමත් ඊට වැදගත් වෙනවා. අප මේ පිළිබඳව ඉංජිනේරු ඇඳීම් පාඩමේදී ඔබට බොහෝ විට කරුණු මේ උපකරණ භාවිතයත් හා සම්බන්ධ බොහෝ කරුණු දුවේ පුතේ ඔබට අප ඉදිරිපත් කරා. accurate measuring. දැන් මේ කිසියම් මේ කොටස් දෙකක් අතර මේ ඔබට අවශ්‍ය නම් මේ කොටස් දෙකක් අතර දුර ප්‍රමාණය මේ ආකාරයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. මෙන්න මේ ලැබෙන දුරත් මෙන්න මේ ලැබෙන පාඨාංක දෙකත් අඩු කරලා ගන්න පුළුවන්. දැන් මෙතන පේනවා පාඨාංකයක් 14.9ක් මිලිමීටර. මේට අදාළව. මෙතන පේනවා 12.5ක් මිලිමීටර. මේ දෙක අඩු කරාම 4යි. මේ දෙන්න අතර 2.4ක් මිලිමීටර ප්‍රමාණයක් පවතින බව මේ රූප සටහනේ හොයාගන්න පුළුවන්. අඩු කරලා ගන්නත් පුළුවන්. පාඨාංක දෙකක් අතර මේ දෙන්න අතර ગેප් එක මේ accurate measuring. එහෙමත් ගන්න පුළුවන්. බිඳුවේ සිටම අවශ්‍ය නැහැ.
අපි හිතනවා බිඳුවේ සිටම ඉන්න ඕන කියලා. එහෙම නැතුව දෙන්න අතර පරතරේනොත් මේ අගය අපිට තීරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. එබැවින් පරීක්ෂණ කටයුතුවලදී දිග ප්‍රමාණ සඳහා ලබා ගන්නා පාඨාංකවලට මිලිමීටරයට වඩා කුඩා අගයන් සහිත නිර්වද්‍යතාවක් පැවතිය යුතුය. පරීක්ෂණ කටයුතුවලදී දැන් අපි මේකේ උපරිම අගය මිලිමීටර වෙනවාට මා කලින් සඳහන් කර පරිදි සියුම් උපකරණ තියෙනවා. මේ සියුම් උපකරණ වලට මිලිමීටරය කියන එක ලොකු ප්‍රමාණයක්. මේ මිලිමීටරයෙන් පංගුත් නිවැරදිව මයින්න පුළුවන් උපාංග. මේ භෞතික රාශිය මයින්න පුළුවන් උපකරණත් ලෝකයේ පුරා සිටි විද්‍යාඥයන් විද්වතුන් ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ හමාරයි. මෙවැනි මිනුම් ලබාගත හැකි මීටර කෝදුවක් භාවිතා කර නොහැක. අන්න එවැනි අවස්ථාවලදී දුවේ පුතේ අපට මීටර කෝදුවකින් මේ කාර්යය කරන්න බෑ. දැන් අපි ඔබ නිවසේදී කිසියම් භාණ්ඩයක් නිර්මාණය කරනවා ලී වලින්. ඊළඟ කුඩා වාහනයක් නිර්මාණය කළා කියලා කියන්නේ. වාහනය දාවෙනිද අපි කියනවා මේ වාහනය ඇතුලේ ප්ලේ එකක් තියෙනවා. ගැස්සෙනවා. මේ කොටස් එකතු කරපු තැන්වල හිඩස් තියෙනවා. අපි භාවිත කරේ කෝදුවනේ. දෝෂ කොච්චර තියෙනවද? මේ මිලිමීටරයේ දෝෂය ඇති. ඒ වස්තුව හෙල්ලෙන්න යන්ත්‍ර කොටස පැද්දෙන්න. නමුත් ඇඩ්වාන්ස් වෙනකොට උපකරණවල ක්‍රියාකාරීත්වය නිවැරදි ආකාරයට වෙනකොට අන්න ඒ කුඩා දෝෂය සහිත මිලිමීටරයක් අපි ගණන් ගත යුතුයි. එනිසා දෝෂය වාසිය අවමව තබා ගැනීම සඳහා එකිනෙක සම්බන්ධ වීම උපරිම කර ගැනීම සඳහා මිනිසුන් විසින් මේ මීටර කෝදුවට වඩා නිර්වද්‍යතාවය වැඩි මේ දිග ප්‍රමාණම ඉන්න පුළුවන් උපාංගත් භාවිතා කරලා තියෙනවා. අපි බොහෝ වෙලාවට මේ පාඩමේදී මේ දිග ප්‍රමාණයමයින උපකරණ ගැන තමයි සඳහන් කරන්නේ. දැන් බලන්නකො මේ ඒකක මිනුම් කියන පරාසය කොච්චර ඈතට දිවෙනවද? ස්කන්ධයමයින උපකරණ, උෂ්ණත්වයමයින උපකරණ, මේ ආලෝකයේ තීව්‍රතාවයමයින උපකරණ. කොපමණ ප්‍රමාණයකට මේ මුළු ලෝකේ මේ ඒකක මානමයින උපාංග දියුඩු වෙලා තියෙනවද? ඒතර අපි ඔබට තේරෙනවා අපි මේ විෂයපතේ ඉගෙන ගන්න ඉතාම කුඩා පරාසයක් පමණක් බව. මීටර කෝදුවකින් ලබාගත හැකි මිලිමීටර දක්වා නිර්වද්‍යතාවයක් ඇති මිනුම් පමණි එවැනි අවස්ථා භාවිතා කර ලබන විශේෂ මිනුම් උපකරණ ඇත. මේ වගේ අවස්ථාවල භාවිතා කරන විශේෂ උපකරණ තියෙනවා. මේ තියෙන වර්නියර් කැලිපරය, මයික්‍රොමීටර ස්ක්‍රූප් වාමානය, ගෝලමානය, චල අන්වික්ෂය, දුනු තරාදිය, රසායනික තුලාව, දෙදඩු තුලාව, සිව්දඩු තුලාව, ඉලෙක්ට්‍රොනික තුලාව, විරාම ඔරලෝසුව, සංඛ්‍යාත්මක විරාම ඔරලෝසුව. අප මේ සියල්ල පිළිබඳව සාකච්ඡාට භාජනය කෙරෙන්නේ නැහැ. මේක ලොකු පරාසයක් නිසා. අපි උපාංග කිහිපයක් පිළිබඳව අරගෙන ඒ වයින් සිදු කරන කාර්යභාරය පමණක් මේ පාඩමේදී අධ්‍යයනය කරන්න යනවා. මේවා ඊටාම ගැඹුරු සමහර තර්ක තිබෙන නිසා. වර්නියර් කැලිපරය, මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානය, ගෝලමානය, චල අන්වීක්ෂය, දුරු තරාදිය, රසායනික තුලාව, දෙදඩු තුලාව, සිව්දඩු තුලාව, ඉලෙක්ට්‍රොනික තුලාව, විරාම ඔරලෝසුව, සංඛ්‍යාත්මක විරාම ඔරලෝසුව. දිග, බර, කාලය, ගැඹුර මෙන්න මේ වගේ රාශීන් විවිධාකාර වූ රාශීන් මැනීම සඳහා විවිධ වූ වර්ගයේ මේ උපකරණ ඉංජිනේරු තාක්ෂණයේදී ඉංජිනේරු විද්‍යාවේදී අප භාවිතා කරන බව දුවේ පුතේ සිහිය තබා ගන්න. මෙන්න මේ රූප රාමුවල දැක්වෙන්නේ එවැනි උපාංගවල සරල සටහන් කිහිපයක්. වර්නියර් කැලිපරය, මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානය, ගෝලමානය, තුලාව, ස්කන්ධය මැනීම, විරාම ගටිකාව, කාලය තප්පර වලින්, මිලි තප්පර වලින් මැන ගැනීමේ හැකියාව තිබෙන අන්න භෞතික රාශීන් මයින උපකරණ කිහිපයක් තමයි ඒ රූපරාමු පෙළෙන් ඔබට ගෙනහැර දැක්වුවේ. ඉදිරි අනාගතයේදී පර්යේෂණාගාරවල, විද්‍යාගාරවල, ඉංජිනේරුව පරීක්ෂණ කරන අවස්ථාවලදී මේ වගේ සහාය ඔබට විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. මේවා ක්‍රියාකාරීත්වය, වගතුන දෝෂයන් හඳුනා ගනිමින් පර්යේෂණ කටයුතු කිරීම තමයි ඔබ විසින් සිදු කළ යුත්තේ.
නමුත් අප වගේ ලංකාවක් තුල ඔබට හිතෙන්න පුළුවන් පරීක්ෂණ වෙනවාද? ඊටාම අල්පයි. ඒ නිසා තමයි අපිට අද මෙවැනි ඉරණමක් මේ රටට උදා වෙලා තිබෙන්නේ. නමුත් අප අවට යුරෝපීය බටහිර රටවල් ගත්තාම ඒ රටවල පරීක්ෂණාගාර තුල කොපමණ රාශීන් එක්ක භෞතික රාශීන් මැනමින් පර්යේෂණ සිදු කරනවාද? ඒ පර්යේෂණ ප්‍රතිඵලයක් විදියට කොපමණ භාණ්ඩ ප්‍රමාණයක්, කොපමණ නිර්මාණ ප්‍රමාණයක් අප එළියට එනවාද? මේ අප ඔබ කතා කරන ඔබට ලං වූ මේ තාක්ෂණය කොපමණ ඒකක ප්‍රමාණයක්, කොපමණ පර්යේෂණ ප්‍රමාණයක ප්‍රතිඵලයක් දුවේ පුතේ. මා කලින් පටිගත කරපු මේ දර්ශන අවුරුදු ගණනාවක් ගිලා ඔබ වෙත ලබා දෙනවා. ඊටාම නිර්වද්‍යව දිග කාලය, ආලෝක තීව්‍රතාවය, ශබ්ද ප්‍රමාණය, මේ ඩෙසිබල් ප්‍රමාණ නිවැරදිව මැනලා නිවැරදිව පාලනය කරමින් මේ අභ්‍යන්තරයේ දුවන්නේ මොනවද? ඒකක හා මිනුම්. එනිසා මේ ඒකක හා මිනුම් කියන පාඩම ඉංජිනේරු විද්‍යාවත් එක්ක එකට බැඳී පවතින විෂය ශේෂ්ත්‍රයක් බව දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගත යුතුයි. ඒ තමයි අපි නිවැරදි ආකාරයෙන් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම කියලා කියන්නේ. දිග ප්‍රමාණය වඩා නිවැරදිව මැනීම. සාමාන්‍ය කාර්යවලදී දිග ප්‍රමාණය ආසන්න අගයන්ගෙන් ලබා ගත්තද ඉංජිනේරුමය හා කාර්මික කටයුතු වලදී දිග ප්‍රමාණ වඩා නිවැරදිව ලබා ගැනීම සිදුවේ. අන කාර්මික කටයුතු වලදී මේ දිග ප්‍රමාණයන් ඊටාම නිර්වද්‍යව ලබා ගැනීම සිදු වෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන කාර්යයන් වලදී වඩා නිවැරදිව දිග මැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ මගින් අවසාන නිපැයුමේ ගුණාත්මකව බව ආරක්ෂා කර ගැනීම සඳහාය. අවසාන නිපැයුමේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න තමයි මේ දිග ප්‍රමාණයන් ඊතා නිවැරදිව මැනින්නේ කියන කාරණාව සිහියේ තබා ගන්නවා. නිදර්ශනයක් ලෙස කිසියම් මිනුමක් 45 46 අතරමැද පවතින දිගක් 45 හෝ 46 යනුවෙන් ඉදිරිපත් කිරීම කල නොහැක. මේක වෙන්න බෑ. මේ වගේ කෝදුව ගත්තාම මේ කෝදුව අපි ලොකු කරලා ගන්නවා කියලා හිතන්න. මෙන්න මේ කෝදුව ලොකු කරලා ගන්නවා. හරියට මිනුම පවතින්නේ මෙන්න මෙතන. දැන් අපි ඇහි මට්ටමට ගත්තාම 45 මාරට වඩා වැඩි 46. දැන් 45 මාර කියන්නේ නැතුව අපි මේක කියනවා 46. 46 කිව්වොත් වැරදි. අපිට පුළුවන් මේක කියන්න පළවෙනි ආකාරයට මේ 46ට ළඟට නිසා 46යි. ආසන වශයෙන් හරි. එහෙම නැත්නම් කියන්න පුළුවන් 45.5යි. එහෙම නැත්නම් අපි හරියට මනලා කියන්න පුළුවන් 45.6.3යි. තවත් නිරවද්‍යව කියන්න පුළුවන් 45.6.3.2.5යි. එන්න නිරවද්‍යතාවය අපිට වැඩි කරන්න පුළුවන්ද බැරිද? වැඩි කරන්න පුළුවන්. දැන් මීටත් වඩා තවත් නිරවද්‍යතාවය වැඩි කරමින් සූක්ෂම ආකාර නිර්මාණය කරන්න පුළුවන් වුණත් අපි කිසියම් ප්‍රමාණයකින් නවතිනවා. අපිට ඊටාම සූක්ෂම උපකරණات එක්ක වැඩ කරන්න බැහැ. ඔබ කල්පනා කරන්න. දැන් මේ ලෝකෙ තියෙන නැනෝ තාක්ෂණය. උපකරණ තාම කුඩාවට නිර්මාණය කරනවා. එතකොට මේ නැනෝ තාක්ෂණික උපකරණ වල දිග ප්‍රමාණයමයි. මීටත් වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද ලෝකයේ භාවිතා කර තිබෙනවද නැද්ද? තිබෙනවා. මයික්‍රෝමීටර නැනෝමීටර මිලිමීටර මේ වගේ ප්‍රමාණය තවත් කුඩා එකක ප්‍රමාණය නැනෝ ප්‍රමාණයෙන් කුඩා එක ඉදිරි අනාගතයේදී මේ ලෝකයේ නිපදවයි. ඒවා නිවැරදිව දිග ප්‍රමාණ මැනලා ඊටාම සූක්ෂම අයුරින් මේ ලෝකයේ තාක්ෂණය උපරිමයට භාවිතා කරයි. එවැනි ලෝකයකට තමයි ඔබ දුවේ පුතේ පිවිසෙන්නේ. නිසා මේ මිනුම් පිළිබඳව මේ අදහස ඔබ සිත් තුළ ධාරණය කර ගැනීම ඉතා වැදගත් වනවා. එය 45.4ක් ලෙස ඉතාම නිවැරදි ඉදිරිපත් කළ යුතුය. ඒ හේතුවෙන් එවැනි කටයුතු වලදී ලබා ගන්නා මිනුම් මිලිමීටරයටත් වඩා කුඩා අගයන් සහිත නිර්වද්‍යතාවයක් පැවතිය යුතු බව අපි ප්‍රකාශ කරනවා. එහෙයින් එවැනි මිනුම් කෝදුවක් මැන ගැනීම අසීරු වේ. එසේ වන්නේ කෝදුවක් වැනි උපකරණයකින් ලබාගත හැකි වන්නේ මිලිමීටරෙන් හෝ අඟලකින්
16න් එක නිර්වද්‍යතාවය සහිත මිනුම් පමණි. දැන් අපි කිව්වා අඟලෙන් ගන්න පුළුවන් 8න් පංගුව 16න් පංගුව. නමුත් 32න් පංගුව වගේ ගන්නකොට තරමක් අමාරුයි. නූල් කාලා වගේ වෙනවනේ. ඒක අපහසුයි. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. පරම නූල් භාගයේ කාලා ගන්න පුළුවන්. එතනින් එහාට ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි මීට වඩා සූක්ෂම මිනුම් උපකරණ කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඒ අනුව එවැනි අවස්ථා සඳහා භාවිතා කරන මිනුම් උපකරණ තිබෙන අතර ඒ වාගේ යොදනාගෙන මූලධර්ම දෙකකි. ඒවා යොදාගෙන මූලධර්ම දෙකක් තිබෙනවා. බලමු මේ මූලධර්ම දෙක. වර්ණීය මූලධර්මය අනිත් එක ඉස්කුරුප්පු මූලධර්මය. එකක් මොකද්ද? වර්ණීය මූලධර්මය, ඉස්කුරුප්පු මූලධර්මය. මේ මූලධර්ම දෙක භාවිතා කරමින් කොහොමද මේ මිනුම් ලබා ගන්නේ කියන කාරණාවට දැන් අපි අවතීර්ණ වෙනවා. වර්ණීය මූලධර්මය, වර්ණීය ප්‍රින්සිපල්. වර්ණීය මූලධර්මය අනුව සිදු කර තිබෙන්නේ සම්මත ඒකකයක් ක්‍රමාංකනය කර තිබෙන පරිමාණයක නිශ්චිත කොටස් ගණනක් වෙනත් කොටස් ගණනකට බෙදීමෙන් කුඩා පරිමාණයක් නිර්මාණය කර තිබීමයි වර්ණීය මූලධර්මය. ආයෙත් බලන්න, වර්ණීය මූලධර්මය අනුව සිදු කරන්නේ සම්මත ඒකකයක් ක්‍රමාංකනය කර තිබෙන පරිමාණයක නිශ්චිත කොටස් ගණනක් වෙනස් කොටස් ගණනකට බෙදීම. දැන් ඔබ දන්නවා මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානයේ වර්ණීය පරිමාණය. ඒ වර්ණීය පරිමාණය බොහෝ අවස්ථාවලදී මෙන්න මේ විදිහේ 1 මිලිමීටර කියලා හිතන්න. 1 මිලිමීටර. මේ 1 මිලිමීටර කොටස කරකවනකොට මෙන්න මේ වෘත්තාකාර කොටස 100ක් කරකිනවා. මේක එක වටයක් කරකවද්දී මේක වටයක් කරකවද්දී මේක මේ දුරක් ගමන් කරනවා. මේක වර්ණීය පරිමාණය, මේක ප්‍රධාන පරිමාණය. 100කට බෙදන්න පුළුවන්, 50කට බෙදන්න පුළුවන්. ඒ වගේම වර්ණීය කැලිපරයේ මිලිමීටරයක් යනකොට අරවක් කොටස් 10කට බෙදලා තියෙනවා වර්ණීය පරිමාණය. අනෝය පරිමාණ දෙකක්, ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණයයි කියන පරිමාණ දෙක අතර වැඩ කරන මූල ධර්මයට අපි කියනවා වර්ණීය මූල ධර්මය, වර්ණීය ප්‍රින්සිපල්. මේ ඔබට තිබෙන්නේ ඒ සඳහා භාවිතා කරන වර්ණීය කැලිපරයක්. මෙන්න මේක වර්ණීය මූලධර්ම. වර්ණීය මූලධර්මයේ භාවිතා කරන වර්ණීය පරිමාණය. මේ තියෙනවා ප්‍රධාන පරිමාණය. මේ තිබෙන රෝධය අපිට කැරකවන්න පුළුවන්. මේ රෝධය කැරකවීම සමග මේ වර්ණීය පරිමාණය මේ දිගේ එහාට මෙහාට ගමන් කිරීම සිදු කරනවා. ගමන් කරන නියමිත මිනුමක් ලබා ගත්තට පස්සේ සැකසුම් මුරිච්චිය තද කරලා වර්ණීය පරිමාණය මේ අසර හිර කරගන්න පුළුවන්. ඒ වගේම පිටත විස්කම්භය මැනීම සහ ඇතුළත විස්කම්භය මැනීම සඳහා මේ වගේ හණු, පිටත හණු සහ ඇතුළත හණු සහිත හණු දෙකක් මේ තුල අන්තර්ගත වීම සිදු වෙනවා. ඒ වගේම මේ ගැඹුර මැනීම සඳහාද දණ්ඩක් මේ තුල අන්තර්ගත වී තිබෙනවා. ගැඹුර මැනීම සඳහා දණ්ඩක්ද මේ තුල අන්තර්ගත වී තිබෙනවා. එහිදී සම්මත ඒකකයෙන් ක්‍රමාංකනය කර තිබෙන පරිමාණය ප්‍රධාන පරිමාණය යනුවෙන්ද කුඩා පරිමාණය වර්ණීය පරිමාණය යනුවෙන්ද හඳුන්වයි. එහිදී පරිමාණ දෙකක් තිබෙනවා. එකක් ප්‍රධාන පරිමාණය, අනිත් එක මොකද්ද පුතේ? වර්ණීය පරිමාණය. පරිමාණ දෙකයි. මෙම මූලධර්ම භාවිතයෙන් පවතින්නේ දිගමැනීමේ කාර්යයන් සඳහා පමණක් නොවන අතර කෝණ මැනීමේ පරිමාණය සඳහාද යොදා ගැනේ. අපේ මේ පවතින වර්ණීය මූලධර්මය දැන් අපි දිගමයිනවනේ. දිග මීටර මිලිමීටර වලින් මයින, කෝණ තීටා රේඩියන් වලින් මයින, අංශක වලින්. ඒ සඳහා වර්ණීය පරිමාණ පවතින බව දුවේ පුතේ මතක තබා ගන්න. දිගට වගේම කෝණික මිනුම් සඳහා මේ ප්‍රධාන පරිමාණ සහ වර්ණීය පරිමාණයන් පවතිනවා. මේ උදාහරණයක් විදිහට මේ ප්‍රධාන පරිමාණය සමග සමපාත කෙරෙන්නා වූ වර්ණීය පරිමාණය පිළිබඳව තමයි මේ ඔබට රූප රාමුවෙන් දිස්වන්නේ. ප්‍රධාන පරිමාණයත් එක්ක වර්ණීය පරිමාණය කොහොමද ගමන් කරන්නේ කියන කාරණාව මේ රූප රාමුවෙන් ඔබට පැහැදිලි වනවා ඇති. ඊට අමතරව වෙනස් කොටස් සංඛ්‍යාවලට බෙදා ඇති වර්ණීය පරිමාණද භාවිතයේ පවතින අතර සාමාන්‍යයෙන් වර්ණීය අඩංගු කොටස් සංඛ්‍යාව
ප්‍රධාන පරිමාණයේ ඇති කොටස් සංඛ්‍යාවට වඩා වැඩි වේ. ප්‍රධාන පරිමාණයේ තියෙන කොටස් සංඛ්‍යාවට වඩා වැඩි කොටස් සංඛ්‍යාවක් වර්ණීය පරිමාණයේ තියෙනවා. සමහරලාට මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ඔබට ඊළඟ කොටසේදී අපි පෙන්වුම් කරනවා කොටස් 50කට කොටස් 100කට වගේ ප්‍රමාණයකට මේ වර්ණීය පරිමාණය සමහර අවස්ථාවල බෙදා තිබෙනවා. ඉහත දක්වා ඇති මිනුම් කියවීමේදී ප්‍රධාන පරිමාණයට අදාළව වර්ණීය පරිමාණයේ බිඳුවගේ ස්ථානගත වෙති ආකාරයත් අවධානයට බඳුන් කළ යුතුය. බිඳුව 25 වර්ණීය ස්කේල් එක මෙයින් ස්කේල් එක මෙයින් ස්කේල් එක මත වර්ණීය ස්කේල් එක එහාට මෙහාට ගමන් කිරීමේදී වර්ණීය පරිමාණය සමග ප්‍රධාන පරිමාණය සමපාත වන අවස්ථාවේ මෙන්න මේ ස්ථානයේ පවතින මෙන්න මේ ગેප් එක අපිට රීඩ් කරන්න පුළුවන්. මේ ગેප් එක අපිට රීඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ગેප් එක නිවැරදිව මේ වර්ණීය පරිමාණයත් එක්ක කොහොමද පවතින්නේ කියලා කියව ගන්න පුළුවන්. අප මේ කියවීම ඔබ මේ ඉදි බොහෝ වෙලාවට දන්නවා. ඊළඟ කොටසේදී අප මේ කියවන ආකාරය පිළිබඳව ඔබ සමග දුවේ පුතේ සාකච්ඡා කරනවා. ඉහත දක්වා ඇති මිනුම් කියවීමේදී ප්‍රධාන පරිමාණයට අදාළව වර්ණීය පරිමාණයේ බිඳුවගේ ස්ථානගත වෙති ආකාරයත් අවධානයට බඳුන් කළ යුතුය. දැන් ඔබට මේ රූප රාමුවේ පේනවා වර්ණීය කැලිපරයක්. මේ වර්ණීය කැලිපරය භාවිතා කරමින් එක්කෝ මෙන්න මේ වගේ දුරක් මේ වගේ කොටසක විස්කම්බයක් ආදියම ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ අංක 1න් දැක්වෙන අචල හනුව ඒ ගමන් කරන්නේ මේ වර්ණීය ස්කේල් එකත් එක්ක චලනය වන හනුව. ගමන් කළ කිසියම් අවස්ථාවකදී නවතින විට මේ ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණයයි සමපාත වන මිනුම් රේඛාවන් හා සබැඳි මිනුම් මගින් තමයි මේ දුර ප්‍රමාණය නිශ්චිත වශයෙන්ම අපිට කියවා ගැනීමට හැකිවන්නේ. ඊටාම ලස්සන ක්‍රමවේදයක්. මේ ලෝකේ මිනිසුන් දිග මැනීම සඳහා භාවිතා කරන ලද මේ ක්‍රමවේදයක් තමයි අප මෙහිදී දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. අචල හනුව ඇතුල් හනුව අංක 1 අචල හනුව මේ අංක 1 අචලයි. චලනය වෙන්න බෑ. නිසලව පවතින. හොඳට තේරුම් ගන්න. අංක 2 ඇතුල් හනුව මේ අංක 2 ඇතුල් හනුව එකත් අචලයි ඇතුල් හනුව. අංක 3 පිටත හනුව මේ පිටත හනුව පිටපැත්තේ තියෙන හනුව අංක 3. අංක 4 වර්ණීය පරිමාණය. අර කුඩා පරිමාණයට අපි කියන මොන පරිමාණය කියලාද? වර්ණීය පරිමාණය. මේ අංක 4 වර්ණීය පරිමාණය. අංක 5 සැකසුම් මුරිච්චිය. 5 සැකසුම් මුරිච්චිය. කිසියම් මිනුමක් අරගෙන අපි තද කරනවා, හිර කරනවා, සකස් කරනවා. එතකොට ඒක තද කරා වර්ණීය පරිමාණය එහාට මෙහාට ගමන් කරනවද? ගමන් කරන්නේ. අපිට සියුම් සීරු මාරු කිරීම සඳහා මෙන්න මේ කුඩා මුරිච්චිය තියෙනවා. මේක අපි නම් කරලා නැහැ. ඒකෙන් සියුම් සීරු මාරු කරන්න පුළුවන්. අතෙන් එහාට මෙහාට ගමන් කරනකොට විශාල ප්‍රමාණයක් ගමන් කරත් මේ කුඩා සියුම් මුරිච්චිය එහාට මෙහාට සකස් කරමින් අපිට නිවැරදිම මිනුමට හිර කරගන්න පුළුවන්. අංක 6න් දක්වනවා ප්‍රධාන පරිමාණය. අංක 6න් මේ ආකාරයට ප්‍රධාන පරිමාණය දක්වනවා. අංක 7 කොටස මේ ආකාරයට ගැඹුරක් මැනීම සඳහා අංක 7 කොටස මේ ආකාරයෙන් වස්තුවක ගැඹුර මැනීම සඳහා භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඔන්න වර්ණීය කැලිපරයක එතන වර්ණීය ස්ලයිඩින් කැලිපරයක වර්ණීය ස්ලයිඩින් කැලිපරයක තිබෙන ප්‍රධාන කොටස් අපි දැන් බලමු. මේ ප්‍රධාන කොටස් භාවිතෙන් මිනුම් ලබා ගන්නා ආකාරයේ මේ කොටස් වල වැදගත්කම කොහොමද වෙන්නේ කියන කාරණාව. වර්ණීය කැලිපරයක් මගින් බාහිර මෙන්ම අභ්‍යන්තර මිනුම්ද ඊටාම නිවැරදි ලෙස මැනීමේ හැකියාවක් තිබෙන අතර ඒ සඳහා ඊට විශේෂිත අංග ඇතුළත් කර තිබේ. ඒ සඳහා එයාට විශේෂිත අංග ඇතුළත් කර තිබෙනවා. ඉහත රූපයේ දැක්වෙන්නේ එම කොටස් ඇතුළත් වර්ණීය කැලිපරයක්ය. එම කොටස් මගින් සිදු කරන කාර්යයන් පහත දැක්වේ. ඇතුළත හනු, පිටත හනු, අචල හනු, සචල හනු, වර්ණීය කැලිපරය, සීරු මාරුව. මෙන්න මේවා ගැඹුරමයින් එක කොහොමද මේ කරන්නේ? අපි දැන් බලමු මේ ආකාරයට. ඇතුල් හනු.
මෙම හණු මගින් සිදු කරන්නේ වස්තුවක අභ්‍යන්තර මිනුම් ලබා ගැනීමයි. දැන් මේ රූප රාමුවේ පේන ආකාරයක වස්තුවේ අභ්‍යන්තරය මෙන්න මේ දෙන්න අතර මිනුමක් අපිට ලබා ගැනීමට හැකි වුණා. මේ දෙන්න අතරට දැම්මා. තියලා මිනුම ලබා ගත්තා. එහිදී අචල හණුව වස්තුවේ එක් අභ්‍යන්තර පෘෂ්ඨයක් තබා අනෙක සීරුමාරු කරමින් අනෙක් පෘෂ්ඨය ස්පර්ශ වීමට සලස්වා මිනුම් ලබා ගැනීම සිදු කරනවා. දෙවෙනි කාරණාව. ඊටම සරල දත්ත පිටත හණු. මේකයි අතර මේ ඩෙප්ත් එක මේ දුර ප්‍රමාණය අපිට මැන ගන්න පුළුවන්. විස්කම්භය, පිටත විස්කම්භය, ඇතුළත විස්කම්භය මෙයගේ කාරණා සඳහා අපිට අවශ්‍ය පරිදි මේවා තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම අංගය භාවිතා කරන්නේ කිසියම් වස්තුවක බාහිර මිනුම් ලබා ගැනීම සඳහායි. දැන් මේ තියෙන්නේ බාහිර මිනුම් නේ. බාහිර මිනුම් මේ රූපයේ තියෙන්නේ පිටත මිනුම් නේ. අභ්‍යන්තර මිනුම්. පටල ගන්න එපා. මෙම පිටහණු දෙකෙන් එක් අචලව පවතින අතර අනෙක අවශ්‍ය ප්‍රමාණයට චලනය කළ හැක. ඒ අනුව අචල හණුව වස්තුවේ එක් බාහිර පෘෂ්ඨයක් මත තබා අනෙක් පැත්තේ සිරවන පරිදි සකස් කරමින් මිනුම ලබා ගැනීම සිදු කරයි. අන්න පිටත හණු භාවිතා කරමින් මේ ආකාරයට අභ්‍යන්තර හණු භාවිතා කරමින් මෙන්න මෙයාගේ පිටින් පිටත් මෙයාගේ අභ්‍යන්තරයෙන් දුර ප්‍රමාණය මැනගත්තාම මේ ප්‍රධාන පරිමාණයෙන් සහ වර්ණීය පරිමාණයෙන් අදාළ මිනුම ඊටාම නිවැරදිව කියවෙනවා. මේ විදිහට තමයි මේ වර්ණීය කැලිපරය නිර්මාණය කර තිබෙන්නේ. මේ අභ්‍යන්තර පිට ඇතුලෙන් ඇතුල දිග ප්‍රමාණයමයි අවස්ථාවක් සඳහා උදාහරණයක්. එතකොට මේ අවස්ථාවේදී මේ පිට මිනුමයි මේ මිනුමයි දෙකම මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. ඒ සමාන කොටස් දෙකක්. නමුත් අපි එකවරම ඉන්නේ එක්කෝ පිටත හණු වලින්ම අයින්නවා නැත්නම් අභ්‍යන්තර හණු වලින්ම අයින්නවා. එහෙම නැත්නම් මෙන්න මෙයාගේ ගැඹුර භාවිතා කරමින් අයින්නවා. මේ තුන. පිටෙන් පිට ඇතුලෙන් ඇතුල මේ ගැඹුරම අයින ප්‍රධාන අවස්ථා තුනක් සඳහා උදාහරණයක් තමයි මේ රූප රාමුවේ ඔබට පෙන්වන්න කරන්නේ. දණ්ඩක ගැඹුර මැනීම සඳහා ගැඹුරට දිවෙනවා. මේ දණ්ඩේ ගැඹුර ප්‍රමාණය අර වර්ණීය කැලිපරයෙන් සහ ප්‍රධාන පරිමාණයෙන් නිවැරදිව දිස්වීමත් එහිදී සිදු වෙනවා. මෙය භාවිතා කරන වස්තුවක ගැඹුර මැනීමේදී ඒ අනුව මැනිය යුතු කොටස තුළ මෙම දණ්ඩ කූර ඇතුළු කර එහි මැනිය යුතු ගැඹුරෙහි අන්තය දක්වා සීරුමාරු කිරීමෙන් එම කාර්ය සිදු කරගත හැක. එම කාර්ය සිදු කරන ආකාරය පහත රූපය මගින් දක්වා තිබේ. මේ රූපයෙන් මේ ගැඹුර මයින ආකාරය දණ්ඩක් භාවිතා කරමින් ගැඹුර මයින ආකාරය මේ රූපේ දක්වා තිබෙනවා. සර්පණහණු ස්ලයිඩින් ජෝස් කැරිපරයේ චලනය කර කොටස් අන්තර්ගත වෙන්නේ මේ තුලය. ඒ අනුව එක් පිටත හණුවක් එක් ඇතුළත හණුවක් දණ්ඩ කූරහා වර්ණීය පරිමාණය සම්බන්ධ වී තිබිය යුතුය. ඒකට අපි කියනවා ස්ලයිඩින් ජෝස් කියලා. මේවා කුඩා දේවල් අචල හණු අචලව පවතිනවා. මේවා චලනය වෙන්නේ. ඒවා ස්ථීර වශයෙන්ම මේ වර්ණීය කැලිපරයට සම්බන්ධ වී තිබෙනවා. ඒවට අපි කියනවා මොන හණු කියලාද? අචල හණු කියලා. මේ තිබෙන උපකරණයේ චලනය නොවන කොටස් මීට අන්තර්ගත වේ. ඒ අනුව එක් පිටත හණුවක් එක් ඇතුළත හණුවක් හා ප්‍රධාන පරිමාණය ඊට සම්බන්ධ වී තිබේ. ඇතුළත හණුවක් හා මේ ප්‍රධාන පරිමාණය මෙයාට මොනවා වෙලා තිබෙනවද? සම්බන්ධ වෙලා තිබෙනවා. රෝදය භාවිතා කරන්නේ සර්පණ හණුව ප්‍රධාන පරිමාණය ඔස්සේ සීරුමාරු කිරීමට. අර කුඩා ඔබට මම කලින් සටහනේ පෙන්නුවා මේ තියෙන සීරුමාරුව. මේ කැලිපරේ මේ තියෙන සීරුමාරුව. මෙන්න මේ කොටස චලනය කිරීමෙන් ඉතා කුඩා සියුම් සීරුමාරු. මේ ප්‍රධාන පරිමාණය තුන වර්ණීය පරිමාණය සුළු වශයෙන් එහාට මෙහාට ගමන් කරවා ගැනීමේ හැකියාව කවුරු සතුව පවතිනවද? මේ කුඩා සීරුමාරු ස්කුරුප්පුව සතුව පවතිනවා. කුඩා සීරුමාරු ස්කුරුප්පුව සතුව පවතිනවා. ඒකට අපි කියනවා අචල හණුව එහෙම නැත්නම් රෝදය කියලා කියනවා. මේ භාවිතා කරන්නේ සර්පණ හණුව ප්‍රධාන පරිමාණය ඔස්සේ සීරුමාරු කිරීම සඳහාය. සර්පණ හණුව ප්‍රධාන පරිමාණය ඔස්සේ මොනවා කිරීම සඳහාද? සීරුමාරු කිරීම සඳහා ඔන්න රෝදය එහෙම නැත්නම් වීල් භාවිතා කරනවා. සැකසුම් මුරිච්ච සෙට් ස්ක්‍රූ අර ඉහළින්ම තිබ්බ මුරිච්චය
මුරිච්ච දාගන්නේ සර්පණ හනුව චලනය නොවන පරිදි ස්ථාවර තබා ගැනීම සඳහාය. මේ පිටා තිබෙන්නේ සර්පණ හනුව ඉහළින්ය. අර සර්පණ හනුව ඉහළින් තිබෙන මෙන්න මේ මුරිච්චිය ගැන තමයි මේ කියන්නේ. දැන් අපි හිතමු මේ වස්තු කොටසේ දිග ප්‍රමාණය අරගෙන අපි මේ මුරිච්චිය තද කරලා තියෙනවා. මේ තද කරලා තිබ්බම තවදුරටත් මේ වර්ණීය පරිමාණය එහාට මෙහාට ගමන් කරන්න හිර වෙලා තියෙනවා. දැන් අපිට මේ දෙක සම්බන්ධ කරපු පමණින්ම සැලීම එකවර කියවන්න බෑ පිටුම. අපිට මෙනුම කියවන්න කිසියම් වෙලාවක් ගත වෙනවා. වස්තුවෙන් ඉවත් කරලා බොහෝ අවස්ථාවල කියවන්න. ඉවත් කරන අවස්ථාවේදී මේ තියෙන පරිමාණයේ කුඩා වෙනසක් සිදු වුවොත් එයා විශාල බලපෑමක් ඇති වෙනවද නැද්ද? විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ මුරිච්ච තද කරලා හිර කරමින් තමයි පස්සේ මිනුම ලබා ගැනීම සිදුවන්නේ. කැලිපරය මගින් මිනුම් ලබා ගැනීම. කැලිපරය මගින් මිනුම් ලබා ගැනීම. මොකද්ද වෙන්නේ? දෝෂවලින් තොර වර්ණීය කැලිපරයක ප්‍රධාන පරිමාණයේ හා වර්ණීය පරිමාණයේ ශුන්‍ය සලකුණු කර එකිනෙක සමපාත වේ. එහිදී පිටත හණු දෙකෙහි ඇතුල් පැති දෙක එකිනෙක සමග ස්පර්ශ වේ. ඇතුල් හණු දෙකෙහි බාහිර පැති එකිනෙක සමග සමපාත වේ. දණ්ඩේ කුර පළවර කෙලවර කැලිපරයේ පෘෂ්ඨය සමග එක්ව පැවතිය යුතුය. දැන් මේ කැලිපරය අපි සාමාන්‍යයෙන් බිඳුවට ගේනවා. ඇතුළත හණු දෙක එකට එකතු වෙලා තියෙනවා. පිටත හණු දෙක එකට එකතු වෙලා තියෙනවා. කූර සියල්ලම අභ්‍යන්තරයට හරියටම නිවැරදිව කියලා තියෙනවා. නමුත් එසේ නොවනවා කාලයගේ ඇවෑමෙන් මේ හණු ගෙවෙන්න පුළුවන්, කූරු ගෙවෙන්න පුළුවන්, මලකඩ තැම්පත් වෙන්න පුළුවන්. අපේ ඇතුළත හණු පිටත හණු සියල්ලම එකිනෙක ස්පර්ශ වී තිබෙන අවස්ථාවේදී වර්ණීය පරිමාණයයි ප්‍රධාන පරිමාණයයි බිඳුව එකිනෙක හරියටම සමපාත වෙලා තිබෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්නම් එයාගේ දෝෂයක් පවතිනවා. ඒකට අපි කියනවා මූලාංග දෝෂය. එක්ක ධන මූලාංග දෝෂය නැත්නම් ඍණ මූලාංග දෝෂය. මේ මූලාංග දෝෂ පිළිබඳව දුවපත අපි සාකච්ඡාට භාජන කරන ඊළඟ පරිච්ඡේදයේදී. අපි ඊළඟ පරිච්ඡේදයේදී මේ දෝෂ පිළිබඳව ඊළඟ කොටසේදී මේ දෝෂ පිළිබඳව කතා කරනවා. නමුත් අපි දැන් කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට එනවා එවැනි කැලිපරයක මූලාංග දෝෂයකින් තොර වී ඒ අනුව උපකරණය මගින් ලබා දෙන පාඨාංක නිවැරදි වේ. අන්න ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණයයි හරියටම එකට සමපාත වෙලා තියෙනවා නම් මෙයාගේ දෝෂයක් තියෙනවද? මෙයාගේ දෝෂයක් නැහැ. නමුත් එහෙම වෙන්නේ නැහැ. බොහෝ උපාංගවල එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් දෝෂයක් තිබෙන්න පුළුවන්. කැලිපරය මගින් කිසියම් මිනුමක් සඳහා වූ පාඨාංකය ලබා ගන්නේ එම අවස්ථාවේදී කැලිපරේ වර්ණීය පරිමාණයේ ශුන්‍ය සලකුණු පිහිටි ස්ථානයට අදාළ පාඨාංක කියවීම වගේනි. වර්ණීය කැලිපරයක හණු දෙක වැසී තිබෙන අවස්ථාවකදී ප්‍රධාන පරිමාණයේ වර්ණීය පරිමාණයේ අනුපාතය ශුන්‍ය සලකුණු එකිනෙක සමපාත විය යුතුය. ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණයයි හරියටම බිඳුවයි බිඳුව සමපාත වෙන්න ඕනේ. එසේ වෙන්නේ නැහැ. ඒක තමයි මූලාංග දෝෂ කියලා කියන්නේ. එසේ වෙන්නේ නැති වෙන හේතු මං කීපයක් ඔබට ඉදිරිපත් කරා. එකක් තමයි මලකඩ තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. අපද්‍රව්‍ය තැම්පත් වෙලා තිබෙන්න පුළුවන්. ගෙවි තිබෙන්න පුළුවන්. මෙන්න මෙවැනි හේතු කාරණා නිසා එවැනි තත්ත්ව උදා වීමට හැකියාවක් තිබෙනවා. ඊළඟට අපි ඔන්න තවත් උපකරණයක් උපාංගයක් කෙරෙහි අපි අවධානය යොමු කරනවා. ඒ තමයි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. මොකද්ද පුතේ උපාංගය? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. මොකද්ද මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියලා කියන්නේ? කුඩා විස්කම්බයක්, කුඩා ඝනකමක්, කම්බියක ඝනකමක් මැන ගැනීම සඳහා භාවිතා කරන උපාංගය මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය, මයික්‍රොමීටර් ස්ක්‍රූ ගේජ් කියලා කියනවා. සර්පණය කළ හැකි කැලිපරයක් මගින් කම්බියක හරස්කඩ විස්කම්බය තුනී දහඩුවක ඝනක වැනි සියුම් මිනුම් ලබා ගැනීම අසීරුය. ඊට එක් හේතු වන්නේ මිනුම් ලබා ගන්නා වස්තුව කැලිපරයේ සර්පණ හණු අතර රැඳවීමේදී එය නිශ්චිත වශයෙන්ම සර්පණ හණු දෙකට අභිලම්භව සැකසීමට ඇති අසීරුතාවයයි. දැන් මේකෙදිත් තියෙනවා ප්‍රධාන පරිමාණයක් සහ වර්ණීය පරිමාණයක්. මෙහි තිබෙනා වූ කොටස් චලනය කරන්න පුළුවන් කොටස් මේ රූප රාමුවේ පරිදි
මේ රූප රාමුවේ පේන්නේ කොටස් මේකට කියනවා ප්‍රධාන පරිමාණය මේන් ස්කේල්. මේකට කියනවා වර්නියර් පරිමාණය. මේ කොටස ඇතුළේ තියෙන ස්පින්ඩල් එක ඉද්ද කොටස මෙන්න මේ දෙක හා එකිනෙක සම්බන්ධ වන අවස්ථාවේදී ස්පර්ශන අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණයයි බිඳුව සමපාත වෙන්න ඕනේ. ඒක එහෙම වෙන්නේත් නෑ. දෝෂ සහගත තත්ත්ව තියෙන්න පුළුවන්. ගෙවෙන්න පුළුවන්. නමුත් එහෙම තිබ්බයි කියලා අපට මිනුම් ලබා ගන්න බැරි වෙනවද? නෑ පුතේ. අපිට මිනුම් ලබා ගන්න පුළුවන්. කොහොමද අපි මිනුම් ලබා ගන්නේ? වැඩිපුර දෝෂයක් තිබ්බොත් අඩු කරනවා. අඩුවෙන් දෝෂයක් තිබ්බොත් එකතු කරලා ධන දෝෂ, ඍණ දෝෂ ශෝධනය කළා. ඊටාම නිවැරදි මිනුම අපි මේ කතා කර වර්නියර් කැලිපරේත් මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයත් කියන මේ දෙකේම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එමෙන්ම මෙවැනි සූක්ෂම මිනුම් වැඩි සංවේදීතාවකින් යුක්තව මැනිය යුතුයි. එවැනි මෙවැනි මිනුම් සූක්ෂම මිනුම් වැඩි සංවේදීතාවකින් මයින්න ඕන. ඒ නිසා තමයි මිලිමීටරයෙන් 50න් පංගු මිලිමීටරෙන් 100න් පංගු වගේ දේවල් මේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතයෙන් මැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ හේතුවෙන් එවැනි මිනුම් ලබා ගැනීමේදී කැලිපරේට වඩා වැඩි සංවේදීතාවක් සහිත මයික්‍රොමීටර් ආමානය වැනි උපකරණ භාවිතා කරනු ලැබේ. වැඩි සංවේදීතාවක් සහිත මයික්‍රොමීටර් ආමානය වැනි උපකරණ භාවිතා කර තිබෙනවා. වැඩි සංවේදීතාවක් සහිත උපකරණ. පහත රූපය මගින් දක්වා තිබෙන්නේ මයික්‍රොමීටර් ආමානයක් සැකසී ඇති ආකාරයයි. එමගින් මිනුම් ලබාගත හැකි ආකාරය හා එම කොටස්වල ක්‍රියාකාරීත්වය සැකෙමින් විස්තර කරයි. එම කොටස්වල ක්‍රියාකාරීත්වය සැකෙමින් විස්තර කරනවා මේ ආකාරයට. අංක 1 ඇන්විල් එක කිනිහිරිය. 2 ඉද්ද ස්පින්ඩල් එක. ඉද්ද තමයි එහාට මෙහාට ගමන් කරන්නේ. මේ අංක 4ෙන් දැක්වෙන දිදාලය කැරකවීම සමග මේ කොටස වර්නියර් කොටස කැරකෙනවා. කොටස කැරකිලා ස්පින්ඩල් එක එහාට මෙහාට ගමන් කරමින් මෙන්න මේ අපේ D දුර තුලට තමයි අදාළ මැනිය යුතු වස්තුව යොමු කරන්නේ. කොහටද පුතේ යොමු කරන්නේ? අර D කියන දුර තුලට තමයි අදාළ වස්තුව යොමු කරන්නේ. මේ D කියන දුර තුලට අදාළ වස්තුව යොමු කරලා ඒ හණු දෙක අපි කියමු කිනිහිරිය සහ ඉද්ද අතර නිවැරදි ප්‍රමාණයට වස්තුව හිර කිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා නිවැරදි දුර ප්‍රමාණය මැනගන්න. මේ වස්තු දෙක අතර දුර ප්‍රමාණය මේ හණු දෙක අතර දුර ප්‍රමාණය ලං අඩු වැඩි කරන්න අපිට 4ෙන් දැක්වෙන දිදාලය සහ දිදාල හිස කරකවන්න පුළුවන්. මේ කරකන අවස්ථාවේදී නිවැරදි ප්‍රමාණයට තද වුණ අවස්ථාවේදී කිසියම් ශබ්දයක් නැගෙනවා. ඒ තමයි හරිම ප්‍රමාණයෙන් තද වුණ අවස්ථාව. එවැනි අවස්ථාවකදී අප මේ වර්නියර් පරිමාණය සිර කර තබාගෙන ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණයයි එක්ක නිවැරදි මිනුම අපිට කියවා ගැනීමේ හැකියාව තිබෙනවා. අංක 4 දිදාලය, අංක 5 දිදාල හිස රැචට් එක. අංක 6 රේඛීය පරිමාණය, අංක 7 වට පරිමාණය. එහෙම නැත්නම් rotating scale නැත්නම් මේකටත් අපි කියනවා වට පරිමාණය. හේවත් මෙයත් වර්නියර් පරිමාණයක් කියලා ගන්න පුළුවන්. මෙයත් අපිට ගන්න පුළුවන් කවුරු කියලාද? වර්නියර් පරිමාණයක් කියලා මෙයත් දුවේ පුතේ අපිට ගන්න පුළුවන්. ප්‍රධාන පරිමාණයක් වශයෙන්ම වර්නියර් පරිමාණයක් විදිහට මෙයත් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානයේ ස්ක්‍රූප්ව අඩංගු කර තිබෙන්නේ එහි විල්ල තුලය. ස්ක්‍රූප් අඩංගු කර තිබෙන්නේ කොහේ ඇතුළද? විල්ල තුලය. දිදාලය ස්ක්‍රූප්ව පසු කර ඉද්දහා තර්කුව එහි ඉදිරිපතට සම්බන්ධ කර ඇත. දැන් මෙන්න මෙතන තියෙන ස්ක්‍රූප්වක් මේ. ස්ක්‍රූප්වක්. මේ ස්ක්‍රූප් වර්ගය අපි කියමු වර්ග දෙකක් කතා කරන්නේ. මේ ස්ක්‍රූප් වර්ගය කරන ස්ක්‍රූප්ව තුලින් තමයි මෙන්න මේ කෑල්ල ඇතුළට ඉවතට ගමන් කරන්නේ. ගිහිල්ලා මේ ඉද්ද කිනිහිරිය මත අතර සිරවීම සිදු කරන ස්ක්‍රූප්ව පොටකින් චලිතයකින් තමයි මේක එහා මෙහා ගමන් කරන්නේ. වෘත්තාකාර චලිතයක් රේඛීය චලිතයක් බවට පරිවර්තනය කිරීම. චලිත පරිවර්තනය. ස්ක්‍රූප් චලිතය. වෘත්තාකාර චලිතයක් මෙන්න මෙයාගේ තියෙන වෘත්තාකාර චලිතය රේඛීය චලිතයක් බවට
පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමයක් ස්ක්‍රූප් පොට යාන්ත්‍රණයක් කා තුල ක්‍රියාත්මක වනවාද? මේ අපි කතා කරන මයික්‍රොමීටර ස්ක්‍රූප් ආමානය තුල ක්‍රියාත්මක වනවා. ස්ක්‍රූප්ව භ්‍රමණය කරනු ලබන්නේ දිදාලයේ ආධාරයෙනි. එවිට ඉදිරියට හා පසුපසට ගමන් කරයි. අන්න මේ භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පරිවර්තනය වෙනවා. භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ ක්‍රියාදාමයෙන් අංක 4න් දක්වන දිදාලය. දිදාලයේ ඉදිරිපස කොටස මේක කියනවා දිදාලයේ ඉදිරිපස කොටස වට ප්‍රමාණය සකස් කර තිබෙන අතර සාමාන්‍ය ස්ක්‍රූප් ආමානයක මෙම පරිමාණය කොටස් 50කට බෙදා තිබෙනවා. සාමාන්‍යයෙන් කොටස් 50කට බෙදා තිබෙනවා. සමහර අවස්ථාවලදී කොටස් 100කට බෙදා තිබෙනවා. දැන් මේ අපි කතා කරන ප්‍රධාන පරිමාණය මේ තියෙන්නේ. අපි කියමු මේක මිලිමීටර 5යි 6යි මිලිමීටර. එතකොට මේ කොටස කොච්චරද? 5.5යි 6යි. මේ පැත්ත තියෙනවා මෙන්න මේ ආකාරයට වෘත්තාකාර වර්ණීය පරිමාණය. ඔන්න ඔය වර්ණීය පරිමාණය කොටස් 50කට බෙදලා තියෙන්න පුළුවන්. කොටස් 100කට බෙදලා තියෙන්න පුළුවන්. එක වටයක් කැරකෙනකොට මේ කොටස් 50 ගමන් කරනකොට මේ වර්ණීය පරිමාණයේ වටයක් කැරකෙනකොට මේ ප්‍රධාන පරිමාණය තුළ කිසියම් දුරක් එය චලනය විය යුතුයි. අනේ ඒත් එක්ක තමයි මෙයාගේ කුඩාම මිනුම කියන සංකල්පය තීරණය වන්නේ. එක වටයක් කැරකෙද්දී මේ රූපයට අනුව 0.5ක් ප්‍රධාන පරිමාණයෙන් ගමන් කරලා තියෙනවා. ඒක බෙදනවා 50න් බෙදුවාම කුඩා මිනුම 0.1 මිලිමීටර බවට පත් වෙනවා. ඔන්න කුඩා මිනුම ගණනය කරන හැටි මේ පිළිබඳවත් අපි ඊළඟ කොටසේදී දෝලා පුතාලත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡාට භාජනය කරනවා. එමෙන්ම සාමාන්‍ය ස්ක්‍රූප් ආමානයක ආන්තරාලය මිලිමීටර 0.5ක් වී යනුව පරිමාණයේ කුඩා මිනුම 0.5 බෙදීම 50 0.1ක් බවට පත්වීම දුවේ පුතේ සිදු වෙනවා. රේඛීය පරිමාණය සකස් කර තිබෙන්නේ උපකරණයේ විල්ල මතය. සාමාන්‍ය ක්‍රමාංකනය කර තිබෙන්නේ 0.5ක් මිලිමීටර කොටස් වලිනි. එය ක්‍රමාංකනය කර තිබෙන්නේ මිලිමීටර 0.5 කොටස් වලින්. මෙම පරිමාණය මධ්‍ය රේඛාවක් තිබෙන දිදාලයේ භ්‍රමණය කරවීමේදී එම රේඛීය පරිමාණය වට පරිමාණය මගින් වැසී යයි. දිදාලය කරකවනකොට අර වෘත්තාකාර පරිමාණය කැරකෙනවා. කැරකිලා රේඛීය පරිමාණය මත ගමන් කරනවා. දැන් අපිට මේකෙන් ගොඩාක් ඝනකම දේවල් මයින්න බේතර කිසියම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කිසියම් ප්‍රමාණය මිලිමීටරයෙන් 100න් පංගු දක්වා මැනීමේ විශේෂ හැකියාවක් සහිත උපාංගයක් ලෙස අපිට මේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් ආමානය හඳුන්වන්න පුළුවන්. දෙපොතබඩ ප්‍රායෝගික පරීක්ෂණවලදී ඊටම ලස්සනට මෙන්න මෙමගින් සිදුවන ක්‍රියාකාරීත්වය ඔබට තේරුම් කර දීම සිදු කර අපගේ ප්‍රායෝගික පරීක්ෂණ කඳවුර අපේ ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ ඊටම නිවැරදිව නරඹන්න. එයා නැරඹුවාම මේවා සිදු කරන ආකාරය ඊටම මනවින් නිවැරදිව ඔබට ලබා දී තිබෙනවා. එවිට වට පරිමාණය මගින් රේඛීය පරිමාණයේ බිඳුව රේඛාව යාන්තමින් වැසී යයි. දැන් මෙහෙම කරකොල අපි මෙන්න මේ දෙක එකිනෙක සමපාත කර ගන්නවා. මේ කොටස් දෙක මේ හණු දෙක එකිනෙක සමපාත කර ගන්නවා. සමපාත කර ගන්න අවස්ථාවේදී මෙයාගේ බිඳුව පරිමාණයත් මෙයාගේ බිඳුව පරිමාණයත් ආසන්න වශයෙන් එකිනෙක සමපාත වෙන්න ඕන. මෙයාගේ බිඳුවයි මෙයාගේ බිඳුවයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. අර වර්ණීය කැලිපරය වගේ මෙහෙම වෙන්නේ. මෙන්න මේ පෘෂ්ඨ ගෙවීමකට ලක් වී තිබෙන්න පුළුවන්. මෙයාගේ අතර මලකඩ තැම්පත් වී තිබෙන්න පුළුවන්. අපද්‍රව්‍ය තැම්පත් වී තිබෙන්න පුළුවන්. මේදී අපි කියනවා ධන මූලාංග දෝෂ හා ඍණ මූලාංග දෝෂ ඇති වෙන්න පුළුවන්. මොනවද ඇති වෙන්න පුළුවන්? ධන මූලාංග දෝෂ සහ ඍණ මූලාංග දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ හේතුව හින්දා අපි මිනුමක් ලබා ගැනීමට ප්‍රථම මේ ශුන්‍යයි වර්ණීය පරිමාණයේ ශුන්‍යයි
ප්‍රධාන පරිමාණය ශුන්‍යයි. එක මත එක සමපාත වෙනවාද නැද්ද කියලා බලලා ඉවර වෙලා එහිදී ධන දෝෂයක් තිබෙනවාද ඍණ දෝෂයක් තිබෙනවාද කියලා නිවැරදිව පරීක්ෂා කර ඉවර වෙලා තමයි අපි මිනුම ලබා ගන්න. එහිදී අපි කිසියම් මිනුමක් ලබා ගත්තට පස්සේ ඒ මිනුමෙන් මේ දෝෂය අඩු කිරීම හෝ එකතු කිරීම කියන කාරණාව සිදු කරනවා. අප එය ඉදිරි කොටසේදී සාකච්ඡා කරන බව මතක තබා ගන්න. එම අවස්ථාවේදී වට පරිමාණයේ ශුන්‍ය රේඛාව රේඛීය පරිමාණයේ මධ්‍ය රේඛාව සමග සමපාත වන්නේ නම් එම උපකරණයේ මූලාංග ශුන්‍ය දෝෂයක් රහිත එකක් යයි නිගමනය කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ ඊටාම නිවැරදිව බිඳුවයි බිඳුව සමපාත වෙනවා නම් ධන මූලාංග දෝෂයක් හෝ ඍණ මූලාංග දෝෂයක් නැති එහෙම නැත්නම් දෝෂයක් රහිත මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක් බවට පත් වෙනවා. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක් මගින් මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක් මගින් කොහොමද මිනුම් ලබා ගන්නේ? මෙම උපකරණයේ ඉද්ද කිනිහෙරකින් ඉවතට ගමන් කරන පරිදි දිදාලය භ්‍රමණය කරමින් ඉද්ද හා කිනිහිරිය අතට මිනුම් ලබා ගත යුතු කොටස ඇතුළත් කර ඉද්ද හා කිනිහිරිය අතර එය සිරවන පරිදි දිදාලයේ අනෙක් අතට භ්‍රමණය කළ යුතුය. ඉද්ද හා කිනිහිරිය අතර හිරවන පරිදි දිදාලය කරකවනවා. දිදාලය කරකවල ඒ වස්තු කොටස් දෙක මැද හිර කර ගන්නවා. එහිදී සෑම විටක මිනුම් ලබාගත් කොටස ඉද්ද හා කිනිහිරිය අතර නිශ්චිත ප්‍රමාණයකින් සිර කර තබා ගත යුතුය. කිසියම් ප්‍රමාණයකින් හිර කරන්න ඕන. ඕනට වඩා හිර කරොත් ඒ වස්තු කොටස ඇඹෙන්න පුළුවන්. අඩුවෙන් හිර කරොත් අපිට නිවැරදි දිග නොලැබෙන්න පුළුවන්. මෙම කාර්යය ඉද චලනය කරනු ලබන්නේ දිදාලය මගින් නොව දිදාල හිස කොටස මගින්ය. අන්න වස්තු කොටස ලං කරලා දිදාලයට පිටතින් තියෙන දිදාල හිස තමයි කරකවන්නේ. දිදාල හිස කරකවනකොට කිසියම් ප්‍රමාණයකට තද වුණාට පස්සේ ලිහිල්ව බුරුල්ව කිසියම් සද්දයක් සහිතව ගමන් කරන්න පටන් ගන්නවා. දිදාල හිස රැචට් එක කරකවනවා කියලා කියන්නේ. එතකොට තමයි අපි දැනගන්නේ අන්න නිවැරදි ප්‍රමාණයට දැන් සම්බන්ධ වෙලා හරි නිවැරදි ප්‍රමාණයට තද වෙලා ඉවරයි කියන කාරණාව. එහිදී සිරවීම ආරම්භ වන අවස්ථාවේදී දිදාල හිස යොදා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි. දිදාල හිස එහිදී සිරවීම ආරම්භ වන අවස්ථාවේදී දැන් සාමාන්‍යයෙන් කරකවලා ගෙනලා වස්තු කොටස හිර කර ගන්නවා. හිර වෙන පටන් ගන්න වෙලාවේ තමයි දැන් අපි දිදාල හිස කරකවන්නේ. ඒ දිදාල හිස තාම සියුම් සීරු මාරුවක් තමයි යන්නේ. ටික් අනුකරණයෙන් දිදාල හිස නිදහසේ භ්‍රමණය වන්නේ නම් අන්න අර බමක ඔබට ශබ්දයක් ලැබෙනවා කියලා ටික් මේ වගේ ශබ්දයක් දිදාල හිසත් කරකවනත් සමග ලැබෙනවා කියලා කියන්නේ ඔන්න දැන් නිවැරදි ප්‍රමාණයට තද වෙලා. අනේ එවැනි අවස්ථාවේදී තමයි අපි වර්ණීය පරිමාණයයි ප්‍රධාන පරිමාණයයි කියවලා නිවැරදි මිනුම ලබා ගැනීම සඳහා සූදානම් වන්නේ. ඉන් අදහස් කෙරෙන්නේ නිශ්චිත ප්‍රමාණයෙන් සිරවීම සිදු වී ඇති බවයි. ස්පර්ශකාමානය ඔන තවත් වැදගත් උපාංගයක්. අපි ඉංජිනේරු තාක්ෂණ විශේෂ ශාස්ත්‍රයේ භාවිතා කරන තවත් වැදගත් උපාංගයක් විදිහට ස්පර්ශකාමානය හඳුන්වන්න පුළුවන්. දුවල පුතාලට මතක ඇති ස්පර්ශකාමානය භාවිතා කරන ප්‍රධාන අවස්ථා කිහිපයක්. ඉංජිනේරු තාක්ෂණ විශේෂ ශාස්ත්‍රයේදී ප්‍රධාන තැන් තුනක් මම මතක් කර දෙන්නම් මේ භාවිතා කරනවා. එකක් තමයි පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝන දෙක අතර පරතරය සැකසීම. ඒ වගේම ජ්වලන පද්ධතියේ විස්පර්ශක තුඩු අතර පරතරය සැකසීම. වැල්ව යාන්ත්‍රණයේ ටැපට් වාසිය තැබීම. මෙන්න මේ අවස්ථා සඳහා අපි ස්පර්ශකාමානය භාවිතා කරනවා. මේ වගේ පතුරු වලින් සමන්විත විවිධ ඝනකම් සහිත පතුරු වලින් සමන්විත උපාංගයක් ලෙස ස්පර්ශකාමානය හඳුන්වන්න පුළුවන්. විවිධ ඝනකම් සහිත මිලිමීටර් 0.95 මිලිමීටර් 0.5 විවිධ ප්‍රමාණයේ හීනි පතුරු වලින් සමන්විත ලෝහ පතුරු වලින් සමන්විත උපාංගයක් ලෙස අපට ස්පර්ශකාමානය හඳුන්වන්න පුළුවන්. එහිදී කියනවා මේ ආකාරයට ස්පර්ශක ආමානයන සමාන්තර පෘෂ්ඨ දෙකක් මත පිහිටි යාන්ත්‍රික කොටස් වැනි වස්තු දෙකක් අතර ඊටම නිවැරදිව මිනුම් ලබා ගැනීමේදී භාවිතා කරන යාන්ත්‍රික උපකරණයකි. පෘෂ්ඨ දෙකක් අතර පිහිටි
නිවැරදිව මිනුම් ලබා ගන්න පුළුවන් යාන්ත්‍රික මෙවලමක් ලෙස අපට ස්පර්ශකාමානය හඳුන්වන්න පුළුවන්. මේ ස්පර්ශකාමාන සාමාන්‍යයෙන් සකස් කර තිබෙන්නේ සිව් පත්‍ර ශ්‍රේණියේ එක් පොදු කඳකට මිටියම් කර තිබේ. පත්‍ර කිහිපයක් කඳකට මිටියම් කර තබලා මෙන්න මේ ස්පර්ශකාමානය නිර්මාණය කර තිබෙනවා. ස්පර්ශක ආමාන නිර්මාණය කර දෙන පොදු කඳකට මේ පත්‍ර සියල්ල එකතු කරමින් සම්බන්ධ කරන. පත්‍ර ගණනාවක් මේ ආකාරයේ. පත්‍ර ගණනාවක් තිබෙනවා විවිධ ප්‍රමාණෙන්. අපිට අවශ්‍ය ඝනකම තබන්න ඕන අවස්ථාවේදී අපි කිය විස්පර්ශක ආමාන විස්පර්ශක තුඩු පරතරය තබනවා කියලා. එවැනි අවස්ථාවක මේ කොටස ඒ තුළට යොදලා ආදාළ ප්‍රමාණය කරකවා ගන්න හැකියාව තිබෙනවා. ඊළඟට අපි මේ පාඩමේ අවසාන වතාවට කතා කරනවා සංවේදක හා පරානායක sensors and transducers මොනවද මේ සංවේදක හා පරානායක මිනුම් වූ කලි ඕනෑම යාන්ත්‍රික හෝ ඉලෙක්ට්‍රොනික පද්ධතියක ඊටාම වැදගත් උපපද්ධතියක් වේ. මිනුමක් මෙෂර්මන්ට් එකක්. එවැනි මිනුම් පද්ධතියක් සංවේදක පරායන හා සංඥා සැකසුම් උපාංග වලින් සමන්විත වේ. දැන් අපිට මිනුම් ලබා ගන්න වෙනකොට අපි කිසියම් සංවේදකයක් පරානායකයක් උපයෝග කරගන්න සෙන්සරයක්. ඒ සෙන්සරෙන් තමයි අපිට මිනුම් දෙන්නේ. එක්ක දිග ප්‍රමාණය, ගැඹුර, උෂ්ණත්වය මේ ආදී මේ භෞතික රාශියේ කිසියම් ගුණාංගයක් අපි මේ උපාංගයට ලබා ගන්න මිනුම් උපාංගයට. එමගින් තමයි අදාළ භෞතික රාශියේ වටිනාකම වැලියු එක තීරණය වන්නේ. ඒ සඳහා භාවිතා කරන සංවේදක හා පරානායක පිළිබඳව තමයි මේ දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ. එමෙන්ම මෙම උපාංග මිනුම් පද්ධතිය සඳහා පමණක් භාවිතා කරන්නේ වාද නොවේ. ඒ අනුව මෙම උපාංග ලෝකයේ සමග sannivedanaya කිරීමේදීද විවිධ අයුරින් උපයෝග කරගනු ලබයි. විශේෂයෙන්ම සංවේදක හා පරායන යන වචන මිනුම් පද්ධති සමග ඉතා පුළුල් ලෙස සම්බන්ධතාවයක් පවතී. බොහෝ විට සංවේදක මගින් කිසියම් මිනුමකට සම්බන්ධ වන සංඥා නිපදවනු ලබයි. දැන් අපි මේ සෙන්සර්ස් කියලා කියන්නේ. මේ සෙන්සර්ස් තුන හීට් එක, උෂ්ණත්වය, ආලෝකය, ව්‍යාවර්තය මේවා ආදී විවිධ දේවල් වලට සංවේදී එකක් සංවේදකයක්. එවැනි අවස්ථාවකදී සංවේදක මගින් ඒ උෂ්ණත ප්‍රමාණයට ආලෝක ප්‍රමාණයට දාලා සංඥා නිකුත් කරනවා. ඒ සංඥා ආග්‍රහණය කිරීම තමයි මිනුම් උපකරණයේ කාර්යභාරය. ඊට අදාළව තමයි මිනුම් උපකරණයේ මිනුම පෙන්වන්නේ. නිසා වර්තමාන ලෝකයේ මේ සංවේදක සහ පරානායක භාවිතයෙන් ගොඩාක් උපකරණ නිර්මාණය කරනවා. ලෝකේ පුරා sannivedana තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මේ සෑම දෙයකම මිනුම් ලබා ගැනීම සඳහා මේවා බහුල වශයෙන් භාවිතා කර තිබෙන බව දුවේ පුතේ සිහියේ තබා ගන්න සෙන්සර්ස්. එනම් මනු ලැබූ කිසියම් මිනුමකට අදාළව ඵලදායී ප්‍රතිදානයක් අවුට්පුට් එකක් ලබා දෙන උපාංගයක් ලෙස සංවේදක හඳුන්වා දිය හැකිය. දැන් අපි උදාහරණයක් විතර වාහනයක් ගත්තාම වාහනය තුල කොච්චර සංවේදක ප්‍රමාණයක් තිබෙනවද? සෙන්සර්, ABS sensor, heat sensor, cooling sensor, torque sensor, ඊළඟට lighting sensors මෙන්න මේ වගේ විශාල සංවේදක ප්‍රමාණයක් මගින් ඵලදායී ප්‍රතිදානයක් සංඥාවක් ලෙස අපිට ලබා දෙනවා. එයත් මිනුම් උපකරණයක්. මිනුමක්. එම ප්‍රතිදාන සංඥාව ඕනෑම මෙනෙහි හැකි සංඥාවක් විය හැකි අතර සාමාන්‍ය විද්‍යුත් ප්‍රමාණයක් වේ. දැන් මේ සෙන්සරය මගින් සංඥාවක් ලබා දෙනවා විද්‍යුත් සංඥාවක් බවට පත් කරමින්. ඒ විද්‍යුතයෙන් තමයි ඊළඟට කාර්ය කරන්නේ. විද්‍යුතයෙන් කාර්ය කරලා අපට පේන්න සලස්වනවා එහෙම නැත්නම් යමක් කාර්යයක් කරගන්නවා. ඒ සංඥාව කෙලින්ම විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරගන්නවා. විද්‍යුතෙන් ගොඩාක් කටයුතු කරන්නේ. විදුලියෙන්නේ. ඒ ලැබෙන සංඥාව නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්නගෙන ප්‍රතිදාන සංඥාවක් අපිට ලබා දෙනවා විද්‍යුත් සංඥාවක්. ඒ විද්‍යුත් සංඥාවෙන් ඩිස්ප්ලේ එක දර්ශකයක් මගින් නැත්නම් සප්තකණ්ඩ දර්ශකයක් මගින් අර කැල්කියුලේටරේ දෙනා වගේ සප්තකණ්ඩ දර්ශකයක් මගින් ආලෝක ප්‍රමාණය, ව්‍යාවර්ත ප්‍රමාණය, හැරවිතු කෝණය ආදී මිනුමක් අපට පේන්න, දකින්න, ඇහෙන්න, සලස්වන්න හැකියාව තිබෙනවා.
එමෙන්ම සංවේදක ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රමාණය වටහා ගැනීම ආදානයේ කාර්යයන් සඳහාද භාවිතා කරයි. රසදී උෂ්ණත්වමානය මේ සඳහා පෙන්වා දිය හැකි හොඳ නිදර්ශනයකි. රසදී උෂ්ණත්වමානය එමගින් තාපය හෝ උෂ්ණත්වයේ වෙනස් වීම මගින් මනිනු ලැබේ. එහිදී උෂ්ණත්වය අනුව ද්‍රව රසදිය ප්‍රසාරණය වීම හෝ සංකෝචනය වීමේ ක්‍රියාවලිය කියවිය හැකි ක්‍රමාංකන දර්ශකයක් ඔස්සේ නිරීක්ෂණය කර හැකියි. ඔන්න තවත් ක්‍රමවේදයක් රසදී උෂ්ණත්වමානය. මේ රසදී උෂ්ණත්වමානයේ උෂ්ණත්වය අපිට ප්‍රකාශ කරනවා උෂ්ණත්වය වැඩි වෙන්න රසදී දර්ශකයේ වැඩිපුර ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න මොකක් වෙන රසදී දර්ශකය අඩුවෙන් ප්‍රසාරණය වෙලා දර්ශකයේ අඩු ප්‍රමාණයක් පෙනෙනවා. මෙන්න මේ වගේ පරාමිතීන් තමයි අපි භාවිතා කරන්නේ ඒ භෞතික රාශිය මැනීම සඳහා. ඒ භෞතික රාශිය මැනීම සඳහා ඒ වගේ පරාමිතීන් තමයි දුවේ පුතේ අප භාවිතා කරනු ලබන්නේ. පරායනයක ක්‍රියා කරනු ලබන්නේ සංවේදක ක්‍රියා කරන ආකාරයේ ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. පරානායක ක්‍රියා කරනු ලබන්නේ සංවේදක ක්‍රියා කරන ආකාරයට ප්‍රතිවිරුද්ධ ආකාරයයි. ඒ අනුව සංවේදක මගින් භෞතික අවස්ථාවේ විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරන අතර පරානායක මගින් සිදු කරන්නේ විද්‍යුත් සංඥාව භෞතික අවස්ථාවක් බවට පරිවර්තනය කිරීමයි. අන්න පරානායක වලින් කරනවා විද්‍යුත් සංඥාවක් භෞතික අවස්ථාවක් බවට පරිවර්තනය කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයක් තමයි එහිදී දුවේ පුතේ සිදුවන්නේ. සංවේදක කිසියම් පද්ධතික ආදානය ලෙස අන්තර්ගත කරන විටදී පරානායකෙහි ප්‍රතිදාන ක්‍රියාකාරීත්වය සඳහා භාවිතා කරයි. අන්න පරානායක. ඔබට දැන් තේරෙනවද? සංවේදක සහ පරානායක. සංවේදක අපි සෙන්සරයක් ගන්නකො. ටෝක් සෙන්සර් වාහනේ. වාහනේ ටෝක් සෙන්සර් කියලා කියන්නේ වාහනේ ස්ටියරින් වීල් එක කරකවන අවස්ථාවේදී කැරකෙන ප්‍රමාණයට අදාළව ව්‍යාවර්තය තීරණය කරන සාධකයක්. ඒ ව්‍යාවර්තය තීරණය කරන මේ සංවේදක මගින් ඒ විද්‍යුත් සංඥාවක් නිකුත් කරනවා. ඒ විද්‍යුත් සංඥාව භෞතික ක්‍රියාකාරීත්වයක් බවට පත් කරනවා. මෝටරයක් කරකිලා අපි යොදන බලය කිහිප ගුණයකින් වැඩි කරලා දෙනවා. අන්න ඒකට කියනවා පරානායක කියලා. එතකොට ආදාන ක්‍රියාවලියට සංවේදක භාවිතා කරන අතර ප්‍රතිදාන ක්‍රියාවලියට පරානායක භාවිතා කිරීම සිදු කරනවා. ඉතා පැහැදිලිව ඔබට තේරෙනවා ඇති. විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරන භෞතික ක්‍රියාකාරීත්වයක් විද්‍යුත් සංඥාවක් බවට සංවේදක මාර්ගයෙන් වන අතර විද්‍යුත් සංඥාව භෞතිකව සිදු කරන ක්‍රියාවලියක් බවට පරානායක ආධාරයෙන් තීරණය වෙනවා. එනිසා මේ වර්තමාන ලෝකයේ මේ සංවේදක පරානායක අතර ඊටාම ළඟින් සම්බන්ධතාවයක් පවතින බව තේරුම් ගන්න. නැත්නම් බොහෝ වෙලාවට ස්වයංක්‍රීය පද්ධතිවල සිදුවන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මෙහිදී පරානායක මගින් පද්ධතියේ බාහිර උපාංග පාලනය කරනු ලබයි. අන්න බාහිර උපාංග පාලනය කරනවා. ස්ට්‍රේන් වීල් එක පාලනය කරනවා. ස්ට්‍රේන් වීල් එක අපි දකුණට කපනකොට වැඩි බලයක් පරානායක භාවිතයෙන් අපට ලබා දෙනවා. ඒ නිසා තමයි සුමටව ස්ට්‍රේන් වීල් එක අපිට කපා ගැනීමට හැකියාව තිබෙන්නේ. මේ විදිහේ මිනුම් ලබා දෙන මිනුම් ක්‍රියාත්මක කරන උපාංග ගණනාවක් ඔබගේ අප වාහනය තුල අන්තර්ගත වී තිබෙන බවත් මේ පාඩමේදී දුවේ පුතේ ඔබ මතක තබා ගත යුතුයි. පරානායක යනු ශක්තියක් මුහුණුවරකින් තවත් මුහුණුවරක් වෙත පරිවර්තනය කිරීමේ උපාංගයක් ලෙස ශක්තියක් එක මුහුණුවරකින් තවත් මුහුණුවරකට පරිවර්තනය කර හැකි උපාංගයක් ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී විද්‍යුත් ශක්තිය මෙයාට ලබාගෙන එමගින් භෞතික ශක්තියක් භෞතික ක්‍රියාවලියක් කිසියම් ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ හැකියාව පරානායක සතුව පවතන බව දුවේ පුතේ තේරුම් ගත යුතුයි. මේ ආකාරයේ සංවේදක හා පරානායක භාවිතා කෙරෙන සරල පද්ධතියක් ලෙස මහජන ඇමතීම සඳහා භාවිතා කරන ශබ්ද වාහිනී පද්ධතිය පෙන්වා දිය හැකිය. මේ පද්ධතියේ මයික්‍රොෆෝනයේ ඇම්ප්ලිෆයරය හරහා ශබ්ද විකාශය යනුවෙන් උපාංග තුනක් අඩංගු වේ. මයික්‍රොෆෝනයේ ඇම්ප්ලිෆයරය හා ශබ්ද විකාශය. දැන් මේක තේරුම් ගන්න තියෙන අවස්ථාව. එෙහිදී ආදාන උපාංගයව සංවේදකය ලෙස ක්‍රියා කරන්නේ මයික්‍රොෆෝනයයි. සංවේදකය. අප නිකුත් කරනු ලබන කටහඬ මා නිකුත් කරන මේ කටහඬ මයික්‍රොෆෝනයෙන්
ආදාන විදිහට ගන්නවා. මෙය කටහඬ භෞතික මගේ ශක්තිය මගේ කටහඬේ තියෙන භෞතික ශක්තිය මේ ආදානය මගින් විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරනවා. ඒ විද්‍යුත් සංඥාව ඇම්ප්ලිෆයරය තුලදී ඒ සංඥා වර්ධනය කිරීමක් සිදු කරලා ඒ වර්ධනය කරන විද්‍යුත් සංඥාව නැවත වතාවක් ශබ්දය බවට පරිවර්තනය කරලා පරානායකය තුලින් පරානායකය වන ශබ්ද විකාශන යන්ත්‍රය තුලින් ඉවතට නිකුත් කරනවා කියන කාරණාව තේරුම් ගන්න. මොකද්ද වෙන්නේ? මයික්‍රොෆෝනය ඇම්ප්ලිෆයර් හා ශබ්ද විකාශය. මයික්‍රොෆෝනය ඇම්ප්ලිෆයර් හා ශබ්ද විකාශය යනුවෙන් ප්‍රධාන කොටස් කීයකට බෙදනවාද? 3කට බෙදනවා. මයික්‍රොෆෝනය ඇම්ප්ලිෆයර් හා ශබ්ද විකාශය යනුවෙන් කොටස් කීයකට බෙදනවාද? කොටස් 3කට බෙදනවා. එහි ආදාන උපාංගයේ හෙවත් සංවේදකයේ ලෙස ක්‍රියා කරන්නේ මයික්‍රොෆෝනයයි. අන්න සංවේදකයේ ලෙස මයික්‍රොෆෝනය ක්‍රියා කරනවා. ඒ වගේම එමගින් ශබ්ද සංඥා ලබාගෙන ඒවා විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කරමින් ඇම්ප්ලිෆයරය වෙත ලබා දෙනවා. අන්න ශබ්ද සංඥා විද්‍යුත් සංඥා බවට පත් කරනවා ඇම්ප්ලිෆයර් මේ මයික්‍රොෆෝනය. එසේ ලබා ගන්නා විද්‍යුත් සංඥා තීව්‍රතාවය වැඩි කරමින් ඇම්ප්ලිෆයරය විසින් ශබ්ද විකාශයට ලබා දෙයි. ඇම්ප්ලිෆයරෙන් කරන්නේ ඒක වැඩි කරන එක, තීව්‍ර කරන එක. මේක සංවේදක සහ පරණායකට අතර නෙවෙයි, ඒක මැද වෙන ක්‍රියාවක්. ඉන්පසුව තමයි ඒ ප්‍රතිදාන උපාංගය ලෙස කටයුතු කරන ශබ්ද විකාශය මගින් ඇම්ප්ලිෆයරය විසින් ලබා දෙන තීව්‍ර කරන ලද විද්‍යුත් සංඥාව නැවතත් ශබ්ද සංඥාවක් බවට පත් කරන්නේ. ඒකට අපි කියනවා පරානායක. අර ඇම්ප්ලිෆයරෙන් ලබා දෙන විද්‍යුත් සංඥාව නැවතත් තීව්‍ර කරලා ශබ්ද සංඥාවක් බවට ලබා දීම කාර්යය ශබ්ද විකාශනයෙන් එනත්තම් ශබ්ද විකාශනයේ ස්පීකර් එකෙන් සිදු වෙනවා. දැන් ඔබට මේ කොටසේදී මේ පාඩමේ දෙවන කොටසේදී තා පැහැදිලිව විද්‍යුත් මිනුම් උපකරණ යාන්ත්‍රික විද්‍යුත් මිනුම් උපකරණ පිළිබඳ දල අදහසක් ලැබෙන්නේ නැති. මේතර ලෝකයේ තාක්ෂණය භාවිතා කරමින් භෞතික රාශීන්ගේ ප්‍රමාණයන් යාන්ත්‍රික හෝ විද්‍යුත් ක්‍රමවේද මාර්ගයෙන් මැනීමේ හැකියාව තිබෙනවා. අපි උදාහරණයක් විදියට ගමු. වාහනයේ තිබෙන උෂ්ණත්වය මයින ක්‍රමවේදය. වාහනේ තිබෙනවා හීට් සෙන්සරය. හීට් සෙන්සරය මගින් එන්ජිමේ තියෙන උෂ්ණත්වය කියන භෞතිකය විද්‍යුත් සංඥාවක් බවට පත් කරනවා සංවේදකයක් මගින්. ඒ විද්‍යුත් සංඥාව පරානායකයක් තුලින් නැවත වතාවක් භෞතික සංඥාවක් බවට ආලෝක ධාරාවක් බවට පරිවර්තනය කරලා ඒ ආලෝක ධාරා කදම්බයකින් අපිට සප්ත කන දර්ශකයෙන් පෙන්වනවා මෙන්න මේ වෙලාවේ හීට් එක ටෙම්පරේචර් මෙච්චරයි ඛණ්ඩයේ පෙන්වනවා. අන්න සංවේදක පරානායක අතර සම්බන්ධතාවය. රාශියක් මයින්නවා. භෞතික රාශියක් අපිට ඇහැට පේන්නේ නෑ. භෞතික රාශියක සමහරවට අපිට අල්ලන්න බැහැ, අපිට දැනෙන්නේ. ඒ නිසා කිසියම් ක්‍රමවේදයකින් අපිට ඇසෙන්න, දකින්න සලස්වන ක්‍රමවේදයක් මේ සංඥා එහෙම නැත්නම් සංවේගක සහ පරානායක මගින් සිදු වෙනවා. ඒ නිසා මේ ලෝකේ ගොඩාක් උපකරණ උපාංග තුල දුවේ පුතේ ක්‍රියාත්මක වන්නේ මොනවාද? මේ සංඥා සහ පරානායකයි. මෙන්න මේ ආකාරයට අපි මිනුම් උපකරණ පිළිබඳව මේ කොටසේදී දල අදහසක්, දල අවබෝධයක් ලබා ගත්තා. අපි කතා කරේ වර්නියර් කැලිපර්ට මයික්‍රොමීටර් ස්ක්‍රූ වාමානය, ස්පර්ශකාමානය ගැන පමණයි. නමුත් මෙවැනි උපාංග තවත් ගණනාවක් අප භාවිතේ අප අවට ජීවිතයේ තිබෙන බව දුවේ පුතේ තේරුම් ගනිමින් අප ඊළඟ කොටසේදී ඔබ සමග හමු වෙනවා කොහොමද මිනුමක් ලබා ගන්නේ, කොහොමද දෝෂයක් හඳුනාගන්නේ, කොහොමද දෝෂය අවම කරන්නේ කියන කාරණා පිළිබඳව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන දෙයක් දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.